සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ දුරුතු මස අව දසවක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2021ක් වූ පෙබරවාරි මස 6 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පස්වරු 7 උදාවන මේ මොහොතේදී ලෝකේ පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යෙදවීම ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 34 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 33 පුරාවට චිත්තකාණ්ඩයට අයත් සියලුම සිත් අපි මුළුමනින් ඉගෙනගෙන අවසන් කළා. ඉන් අනතුරු චෛතසික 52ම මුළුමනින්ම ඉගෙනගෙන අවසන් කළා. ඉන් අනතුරුව අපි ආරම්භ කළා මේ සිත් සමග ඒ චෛතසික සංප්‍රයෝග වන ආකාරය ඉගෙන ගන්නට. ඒ යටතේදී අකුසල් සිත් සමග චෛතසික සංප්‍රයෝග වන ආකාරයත් කුසල් සිත් යටතේදී කාමාවචර සිත් සමග ඒ වගේම අහේතුක සිත් සමග චෛතසික සංප්‍රයෝග වන ආකාරයත් ඉන් අනතුරුව කාමාවචර සිත් යටතේදී කාමාවචර කුසල් සිත් විපාක සිත් ක්‍රියාසිත සමග චෛතසික සංප්‍රයෝග වන ආකාරයත් ඉන් අනතුරුව රූපාවචර සිත් සමග චෛතසික සංප්‍රයෝග වන ආකාරයත් අවසාන වශයෙන් අරූපාවචර සිත් සමග චෛතසික සංප්‍රයෝග වන ආකාරයත් පසුගිය වැඩසටහන් මාලාව පුරාවට ඉගෙන ගන්නට යෙදුණා. පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 34 වැනි අභිධර්ම පාඩමෙන් අද අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකෝත්තර සිත් සමග චෛතසික සංප්‍රයෝග වන ආකාරයයි. අද දවසේදී මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වය සපයන අපගේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ නම කියනට අවසරයි. පූජනීය විනයාචාර්ය ගලේවැල ඥානදස්සන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කාරුණිකව පිළිගෙන මේ පරම ගම්භීර වූ අභිධර්මාර්ථයෝ අපට වටහා ගත හැකි ආකාරයෙන් නිවැරදිව නිසි ලෙසින් විස්තරාත්මකව පැහැදිලි කර දෙමින් මේ උතුම් ධර්මය නිර්වාණාභිලාෂී සත්පුරුෂ දනන්හට නිර්වාණ මාර්ගය පැහැදිලි කර ගැනීම සඳහාත්ම නිරවුල් කර ගැනීම සඳහාත්ම එලිපෙහෙලි කර ගැනීම සඳහාත්ම බොහෝමත්ම කරුණාවෙන් පැහැදිලි කර දෙන්නා වූ අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව අපි පාදාවි වන්දනීයව මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කර ගැනීමට සෑම සිළු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි භන්තේ සුඛී හෝතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ භන්තේ කමාමි කමිතබ්බං සාදුෝකාස කමාමි භන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සුපත් වේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේදී ලෝකේ පුරා විසිරී සිටින බොහෝමත් පිරිසක් Zoom යෙදවීම ඔස්සේ මේ 34 වැනි අභිධර්ම පාඩම ඉගෙන කියා ගන්නට බොහෝමත්ම ඕනෑකමින් සැදී පැහැදී සූදානම්ව සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් 34 වැනි අභිධර්ම පාඩම ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමී. හොඳයි. හොඳයි අපි කවුරුත් නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම පාළි වැඩසටහනේ තවත් එක් දවසක් සම්පූර්ණ කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි මෙතෙක් අභිධර්ම පාඩම් වලදී මේ ලෞකික සිත් 81 සමග යෙදෙන චෛතසික මොනවද කියලා
මේ වග්ගවල ලකුණු කරමින් අපි පැහැදිලි කරගන්න යෙදුණා. අද අපිට තියෙන ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසික මොනවද කියන එක ඒ වග්ගු අනුසාරයෙන් පැහැදිලි කරගන්න. ඒ නිසා කවුරුත් තමන්ගේ සිත් වග්ගුව ළඟට අරගන්න. දැන් අපි බලමු ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසික මොනවද කියලා. ලෝකෝත්තර සිත් පළවෙනි ලෝකෝත්තර සිත බලමු. එතකොට ලෝකෝත්තර සිත් තියෙනවා 40ක්. කෙටි ක්‍රමයෙන් නම් අපි 8ක් ඉගෙන ගත්තා. නමුත් අපි මේ දීර්ඝ ක්‍රමයෙන් තමයි චෛතසික ලකුණු කිරීම කරන්නේ. එතකොට දීර්ඝ ක්‍රමයෙන් ලෝකෝත්තර සිත් 40යි. එතකොට සිත් 44ේදී කුසල් සිත් තියෙනවා 20ක්. ඊට පස්සේ ඵල සිත් තියෙනවා 20ක්. ඔය විදිහට තමයි 40 බෙදෙන්නේ. හොඳයි අපි බලමු පළවෙනි ලෝකෝත්තර සිත. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨමඥාන සෝතාපට්ටි මග්ග චිත්තේ. එතකොට දැන් මෙතන ඉඳලා අපි කියන සිත් 40ම ශෝබන සිත්. ඒ වගේම තමයි මෙතන ඉඳලා කියවෙන සිත් 40ම ලෝකෝත්තර සිත්. ඒ වගේම මෙතන ඉඳලා සිත් 20ක් කියනවා. ඒ සිත් 20 මාර්ග සිත්. එතකොට මේක 82 වෙනි සිත. එතකොට මෙතන මේ අංක දාලා තියෙන්නේ සිත්වල පිළිවෙලින්. 121 දක්වා තමයි මේ අංක දාලා තියෙන්නේ. නිසා ඒ අංක දානකොට මේ සිත 82 වෙනි සිත, ඊට පස්සේ සිත 83 වෙනි සිත. ඒ විදිහට Taman දැනගන්න. අපි පෙර දවසේ වගේ ගොඩාක් විස්තර කරන්නේ නැහැ. හොඳයි. එහෙමනම් මේ සෝතාපට්ටි මාර්ග චිත්තේ ප්‍රථම ධ්‍යාන. බලන්නේ සිතේ යෙදෙන චෛතසික සර්වචිත්ත සාධාරණ චෛතසික 7 යෙදෙනවා. ඊට පස්සේ ප්‍රකීර්ණක චෛතසික 6 යෙදෙනවා. ඊට පස්සේ ශෝබන සාධාරණ චෛතසික 19 යෙදෙනවා. ඊට පස්සේ අපිට අසාධාරණ ශෝබන චෛතසික වලදී ආවා විරති 3ක්. ඊට පස්සේ අප්‍රමාණ්‍ය 2ක්. ඊට පස්සේ පඤ්ඤා කියන චෛතසිකේනේ. එතකොට බලන්න දැන් මෙතනදී මේ විරති චෛතසික 3ම ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මුලින් ලකුණු කරේ විරති චෛතසික අපි ඔය කාමාවචර සිත්වල එහෙම මේ කොළ පාටින් විරති චෛතසික ඉදිරියේ කොටුවේ අපි හරි ලකුණු දැම්මේ කොළ පාටින්. නමුත් දැන් මෙතනදී හරි ලකුණු දාලා තියෙන්නේ නිල් පාටින්. ඉතින් කොළ පාටින් දානකොට එතන අදහස උනේ යෙදෙන්න පුළුවන් යෙදුනොත් වරකට එකයි යෙදෙන්නේ කියලා. දැන් මෙතන නිල් පාටින් හරි ලකුණු දැමීමෙන් අදහස් කරන්නේ අනිවාර්යයෙන්ම යෙදෙනවා. අනිවාර්යයෙන්ම මේ 3ම යෙදෙනවා එකට. අනිවාර්යයෙන්ම යෙදෙනවා. එතකොට දැන් මේ ලෝකෝත්තර සිත්වලදී අපි පැහැදිලි කරා විරති චෛතසික 3ම අනිවාර්යයෙන්ම යෙදෙනවා කියලා. ඒ නිසා තමයි නිල් පාටින් හරි ලකුණු දාලා තියෙන්නේ. ඒක හොඳට මතකයේ තියාගන්න. ඊට පස්සේ පඤ්ඤා. පඤ්ඤා චෛතසිකේ අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඒ නිසා තමයි නිල් පාටින් හරි ලකුණු දාලා තියෙන්නේ. ඒතර කරුණා මුදිතා කියන චෛතසික නැත්නම් අප්‍රමාණ්‍ය මේ ලෝකෝත්තර සිත්වල යෙදෙන්නේ නැහැ. ඊට හේතුවත් අපි පැහැදිලි කරා ලෝකෝත්තර සිත් පහළ වෙන්නේ නිවන අරමුණු කරගෙන. නමුත් මේ අප්‍රමාණ්‍ය පහළ වෙන්නේ සත්‍යයන් අරමුණු කරගෙන. ඒකට සත්‍ය අරමුණු කිරීමක් ලෝකෝත්තර සිත්වල නැහැ. ඒ නිසා කරුණා මුදිතා ලෝකෝත්තර සිත්වල පහළ වෙන්නේ නැහැ. හොඳයි. දැන් මේ ක්‍රමයෙන් බලන්න මුළු චෛතසික ගාන තියෙනවා 36ක්. එතකොට අන්‍ය සමාන 13ම යෙදෙනවා. ඊට පස්සේ මෙතනදී ශෝබන සාධාරණ 19යි. ඊට පස්සේ විරති 3යි පඤ්ඤා. එතකොට ඔක්කොම 23ක් තියෙනවා. අතන 13ක් තියෙනවා. එතකොට එකතු වුනහම 36ක් වෙනවා මුළු චෛතසික. හේතු ගණන 3යි. අලෝභ දෝෂ පඤ්ඤා නැත්නම් අමෝහ.
එතකොට වරකට යෙදිය හැකි චෛතසික ගණන උපරිම 36යි. උපරිම චෛතසික ගණන 36යි. අවම ගණනත් 36යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. එතකොට බලන්න විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි මාර්ග චිත්තය උපදිනකොට උපදින්නේ චෛතසික 36ක් එක්ක. චෛතසික 36ක් එක්කයි උපදින්නේ. එතකොට Tamanට වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 36ක් මේ යෙදුණු සිතක් මං මේ වෙනතෙක් Tamanට මුණ ගැහිලා නැහැ. හොඳයි. එතකොට මෙන්න මේ ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන සිත්වල තමයි වැඩිම චෛතසික ප්‍රමාණයක් යෙදෙන්නේ. වැඩිම චෛතසික ප්‍රමාණයක් යෙදෙන්නේ මතක තියාගන්න. කියන්නේ වරකට වැඩිම චෛතසික ප්‍රමාණයක් යෙදෙන්නේ මේ ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත්වල. හොඳයි. අපි බලමු ඊළඟ සිත. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්තේ. හොඳයි මේක 83 වෙනි හිත. අපි බලමු මේ සිතේ දෙන චෛතසික මොනවද කියලා. වාණ්ඩ සර්වචිත්ත සාධාරණ හතම යෙදෙනවා. ප්‍රකීර්ණකවලදී විතක්කේ යෙදෙන්නේ නැහැ. ඊට හේතුව තමයි විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්තයයි මේක. එතකොට විතක්කේ නැහැ මේ සිතේ. එතකොට විචාර අදිමොක්ඛ විරිය පීති ඡන්ද කියන ප්‍රකීර්ණක චෛසික 5 පමණයි යෙදෙන්නේ. ඊට පස්සේ ශෝබන සාධාරණ 19 යෙදෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන අනිවාර්යෙන් යෙදෙනවා. පඤ්ඤා චෛසික යෙදෙනවා. එතන බලන්න මුළු චෛසික ගන්න 35යි. හේතු ගණන 3යි. වරකට යෙදී හැකි උපරිම චෛසික ගණන 35යි. මොකද මේ සිතේ විතක්කේ නැහැ. ඒ නිසා මුල් සිතට වඩා එක චෛසිකයක් අඩුයි. ඊට පස්සේ වරකට යෙදී හැකි අවම චෛසික ගණනත් 35යි. ඒ චෛසික 35ක් එක්ක පමණයි මේ සිත පහළ වෙනවා නම් පහළ වෙන්නේ. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. අපි ඊළඟ මාර්ග සිත බලමු. පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය අධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්තේ. එතකොට මේක 84 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසික බලන්න. සර්වචිත්ත සාධාරණ 7යි. ඊට පස්සේ විතක්ක ਵਿਚාර හැර අදිමොක්ඛ විරිය පීති ඡන්ද කියන චෛතසික 4 යෙදෙනවා. ප්‍රකීර්ණක චෛතසික 4 යෙදෙනවා. ශෝබන සාධාරණ චෛතසික 19 මේ දෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යෙදෙනවා. අනිවාර්යයෙන්ම පඤ්ඤා යෙදෙනවා. එතකොට බලන්න මුළු චෛතසික ගන්න 34යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 34යි. අවම ගන්න 34යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. දැන් ඊළඟ මාර්ගසිත සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්තේ. මේක 85 වෙනි සිත. හොඳයි මේ සිතේ යෙදෙන චෛතසික බලන්න. සර්වචිත්ත සාධාරණ 7 යෙදෙනවා අනිවාර්යයෙන්ම. එතකොට විතක්ක විචාර පීති කියන චෛතසික 3 හැර අදිමොක්ඛ විරිය ඡන්ද කියන චෛතසික 3 අනිවාර්යයෙන්ම යෙදෙනවා. ප්‍රකීර්ණක චෛතසික. ඊට පස්සේ ශෝබන සාධාරණ 19 මේ යෙදෙනවා. විරති චෛතසික 3ම අනිවාර්යෙන් යෙදෙනවා. පඤ්ඤා යෙදෙනවා. ඒතර බලන්න මුළු චෛතසික ගණන 33යි. හේතු ගන්න 3යි. උපරිම වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 33යි. අවම ගණනත් 33යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි ඊළඟ මාර්ගසිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචමඥාන සෝතාපට්ටි මග්ග චිත්තේ. එතකොට 86 වෙනි සිත. බලන්න මේ සිතේ දෙන චෛසික සර්වචිත්ත සාධාරණ 7යි. ඊට පස්සේ විතක්ක ਵਿਚාර පීති හැර
අධිමොක්ක විරිය ඡන්ද කියන ප්‍රකීර්ණක චෛතසික 3 දෙනවා. ශෝබන සාධාරණ 19යි විරති 3යි පඤ්ඤා. මුළු චෛතසික ගණන 33යි. ඒතර බාණි චතුර්ථ ධ්‍යාන සෝතාපට්ටි මාර්ග සිතෙත් යෙදුනේ මුළු චෛතසික ගණන 33යි. ඒ වගේම උපරිම ගණනත් 33යි. අවම ගණනත් 33යි. මේ සිතෙත් එහෙමමයි. එතකොට චතුර්ථ ධ්‍යාන මාර්ග සිත පංචම ධ්‍යාන මාර්ග සිත කියන දෙකේදීම එකම චෛතසික ප්‍රමාණයක් තමයි යෙදෙන්නේ. හරි මුළු චෛතසික ගණන 33යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණන 33යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගණනත් 33යි. හොඳයි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට තියෙන්නේ සකදාගාමි මාර්ග සිත්. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන සකදාගාමි මග්ග චිත්තේ. 87 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසික අන්‍ය සමාන චෛතසික සියල්ලම යෙදෙනවා. 13ම යෙදෙනවා. කියන්නේ සර්වචිත්ත සාධාරණ 7ක් යෙදෙනවා. ප්‍රකීර්ණක 6මත් යෙදෙනවා. ශෝබන සාධාරණ චෛතසික 19ම යෙදෙනවා. විරති 3ම යෙදෙනවා. පඤ්ඤා යෙදෙනවා. මේ චෛතසික අනිවාර්යයෙන්ම මේ සිතේ යෙදෙනවා. මුළු චෛතසික ගණන 36යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණන 36යි. අවම ගණනත් 36යි. වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. දැන් අපි ඊළඟ සිත බලමු. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සකදාගාමි මග්ග චිත්තේ. මේක 88 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසික සර්වචිත්ත සාධාරණ 7 යෙදෙනවා. විතක්කේ හැර සෙසු ප්‍රකීර්ණක චෛතසික 5 යෙදෙනවා. ශෝබන සාධාරණ චෛතසික 19 යෙදෙනවා. විරති 3 යෙදෙනවා. පඤ්ඤා යෙදෙනවා. එතකොට විතක්කේ දෙන්නේ නැති නිසා මේ සිතේ මුළු චෛතසික ගණන 35යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණන 35යි. අවම ගණනත් 35යි. වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. ඊළඟ මාර්ග සිත පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන සකදාගාමි මග්ග චිත්තේ. මේක 89 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසික වලට සර්වචිත්ත සාධාරණ 7 යෙදෙනවා. විතක්ක විචාර හැර සෙසු ප්‍රකීර්ණක චෛතසික 4 යෙදෙනවා. ඊට පස්සේ ශෝබන සාධාරණ චෛතසික 19 යෙදෙනවා. විරති 3 යෙදෙනවා. පඤ්ඤා යෙදෙනවා. එතකොට මේ සිතේ මුළු චෛතසික ගණන 34යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණන 34යි. අවම ගණනත් 34මයි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. ඊළඟ සකදාගාමි මාර්ග සිත සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන සකදාගාමි මග්ග චිත්තේ. 90 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසික සර්වචිත්ත සාධාරණ 7 යෙදෙනවා. විතක්ක විචාර පීති හැර සෙසු ප්‍රකීර්ණක චෛතසික 3 යෙදෙනවා. ශෝබන සාධාරණ 19 යෙදෙනවා. විරති 3 යෙදෙනවා. පඤ්ඤා යෙදෙනවා. කොට මුළු චෛතසික ගණන 33යි. හේතු ගණනත් 33 හේතු ගණන 3යි. ඊට පස්සේ වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණන 33යි. අවම ගණනත් 33යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ 91 වෙනි සිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සකදාගාමි මග්ග චිත්තේ. මේ සිතේ යෙදෙන චෛතසික බලමු අපි. සර්වචිත්ත සාධාරණ චෛතසික 7 යෙදෙනවා. ප්‍රකීර්ණකවලදී විතක්ක විචාර පීති හැර සෙසු ප්‍රකීර්ණක චෛතසික 3 යෙදෙනවා. ශෝබන සාධාරණ චෛතසික 19 යෙදෙනවා. විරති 3 යෙදෙනවා. පඤ්ඤා යෙදෙනවා. මුළු චෛතසික ගණන 33යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණන 33යි.
අවම ගණනත් 33යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ 92 වෙනි සිත විතක්ක විචාර පීතිසුඛ එකග්ගතා සහිත පඨම ධ්‍යාන අනාගාමි මග්ග චිත්තේ මාර්ග සිත. හොඳයි මේ සිතේ දෙන චෛතසික බලමු. සර්වචිත්ත සාධාරණ 7 දෙනවා, ප්‍රකීර්ණක 6 දෙනවා, ශෝබන සාධාරණ 19 දෙනවා, විරති 3 දෙනවා, පඤ්ඤා දෙනවා. මුළු චෛතසික ගන්න 36යි, හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 36යි, අවම ගන්නත් 36යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊළඟ සිත විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධ්‍යාන අනාගාමි මග්ග චිත්තේ 93 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසික සර්වචිත්ත සාධාරණ 7 දෙනවා, විතක්කේ හැර ප්‍රකීර්ණක සෙසු චෛතසික 5 දෙනවා, ශෝබන සාධාරණ චෛතසික 19 දෙනවා, විරති 3 දෙනවා, පඤ්ඤා දෙනවා. එතකොට මුළු චෛතසික ගන්න 35යි, හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 35යි, අවම ගන්න 35යි. වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. දැන් ඊළඟ සිත 94 වෙනි සිත. පීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ධ්‍යාන අනාගාමි මග්ග චිත්තේ. මේ සිතේ දෙන චෛතසික සර්වචිත්ත සාධාරණ 7යි. විතක්ක විචාර හැර සෙසු ප්‍රකීර්ණක චෛතසික 4 දෙනවා, ශෝබන සාධාරණ චෛතසික 19 දෙනවා, විරති 3 දෙනවා, පඤ්ඤා දෙනවා. මුළු චෛතසික ගන්න 34යි, හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 34යි, අවම ගණනත් 34යි. වෙනත් කියන කොටුවේ කිසිවක් එන්නේ නැහැ. ඊළඟ සිත බලමු අපි. සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යාන අනාගාමි මග්ග චිත්තේ. මේක 95 වෙනි සිත. මේ සිතෙත් සර්වචිත්ත සාධාරණ චෛතසික 7 දෙනවා. ඊට පස්සේ ප්‍රකීර්ණක වලදී විතක්ක විචාර පීති හැර සෙසු චෛතසික 3 දෙනවා, ශෝබන සාධාරණ චෛතසික 19 දෙනවා, විරති 3 දෙනවා, පඤ්ඤා දෙනවා. ඔකට මුළු චෛතසික ගණන 33යි, හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 33යි, අවම ගන්නත් 33යි. වෙනත් කියන කොටුවේ කිසිවක් කියන්නේ නැහැ. ඊළඟ සිත උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධ්‍යාන අනාගාමි මග්ග චිත්තේ. 96 වෙනි සිත. මේ සිතේ දෙන චෛතසික සර්වචිත්ත සාධාරණ 7යි. විතක්ක විචාර පීති හැර සෙසු ප්‍රකීර්ණක චෛතසික 3, ශෝබන සාධාරණ 19, විරති 3, පඤ්ඤා. මුළු චෛතසික ගන්න 33යි, හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික 33යි, අවම ගණනත් 33යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ 97 වෙනි සිත විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධ්‍යාන අරහත් මග්ග චිත්තේ. මේ සිතේ දෙන චෛතසික සර්වචිත්ත සාධාරණ 7 දෙනවා, ප්‍රකීර්ණක 6 දෙනවා, ශෝබන සාධාරණ 19 දෙනවා, විරති 3 දෙනවා, පඤ්ඤා දෙනවා. මුළු චෛතසික ගන්න 36යි, හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික 36යි, අවම 36යි. වෙනත් කියන කොටුවේ කිසිවක් එන්නේ නැහැ. ඊළඟට 98 වෙනි සිත. විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධ්‍යාන අරහත් මග්ග චිත්තේ. මේ සිතේ දෙන චෛතසික සර්වචිත්ත සාධාරණ චෛතසික 7 දෙනවා, ප්‍රකීර්ණක වලදී විතක්කේ හැර සෙසු චෛතසික 5 දෙනවා, ශෝබන සාධාරණ චෛතසික 19 දෙනවා, විරති 3 දෙනවා, පඤ්ඤා දෙනවා.
මුළු චෛතසික ගන්න 35යි හේතු ගණන 3යි වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණනත් 35යි අවම ගණනත් 35යි වෙනත් කියන කොටුවේ කිසිවක් එන්නේ නැහැ. ඊළඟට 99 වෙනි සිත පීති සුඛ ඒකාග්‍රතාව සහිත තති අධ්‍යාන අරහත් මග්ග චිත්තේ මේ සිතේ දෙන චෛතසික සර්වචිත්ත සාධාරණ 7 මේ දෙනවා ප්‍රකීර්ණ 11දී විතක්ක ਵਿਚාර හැර සෙසු 4 මේ දෙනවා ශෝබන සාධාරණ 19 යෙදෙනවා විරති 3 මේ දෙනවා පඤ්ඤා යෙදෙනවා මුළු චෛතසික ගණන 34යි හේතු ගණන 3යි වරකට යෙදී හැකි උපරිම චෛතසික ගණන 34යි අවම ගණන 34යි වෙනත් කියන කොටුවේ කිසිවක් දෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු 100 වෙනි සිත සුඛ ඒකාග්‍රතාව සහිත චතුත් අධ්‍යාන අරහත් මග්ග චිත්තේ මේ සිතේ දෙන චෛතසික සර්වචිත්ත සාධාරණ 7 ඊට පස්සේ විතක්ක ਵਿਚාර පීති හැර සෙසු ප්‍රකීර්ණක චෛතසික 3 ශෝබන සාධාරණ 19 විරති 3 පඤ්ඤා මුළු චෛතසික ගන්න 33යි හේතු ගණන 3යි වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 33යි අවම ගන්නත් 33යි වෙනත් කියන කොටුවේ කිසිවක් එන්නේ නැහැ. ඊට පස්සේ 101 වෙනි සිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංච මජ්ජහාන අරහත් මග්ග චිත්තේ මේ සිතේ යෙදෙන චෛතසික සර්වචිත්ත සාධාරණ 7 මේ දෙනවා විතක්ක ਵਿਚාර පීති හැර සෙසු ප්‍රකීර්ණක චෛතසික 3 මේ දෙනවා ශෝබන සාධාරණ චෛතසික 19 මේ දෙනවා විරති 3 මේ දෙනවා පඤ්ඤා යෙදෙනවා එතකොට මුළු චෛතසික ගණන 33යි හේතු ගණන 3යි වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණනත් 33යි අවම ගණනත් 33යි වෙනත් කියන කොටුවට කිසිවක් දෙන්නේ නැහැ. හොඳයි. ඊට පස්සේ 102 වෙනි සිත. එතකොට මෙතන ඉඳලා කියවෙන සිත් සියල්ලම ඵලසිත. ලෝකෝත්තර ඵලසිත. බලන්නේ ඵලසිත වල පළවෙනි සිත විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨමඥාන සෝතාපට්ටි ඵල චිත්තේ. එතකොට මේ සිතේ යෙදෙන චෛතසික සර්වචිත්ත සාධාරණ චෛතසික 7 මේ දෙනවා ප්‍රකීර්ණක 6 මේ දෙනවා ශෝබන සාධාරණ චෛතසික 19 මේ දෙනවා විරති 3 මේ දෙනවා පඤ්ඤා චෛතසිකයේ දෙනවා. එතකොට මේ සිතේ යෙදෙන මුළු චෛතසික ගණන 36යි හේතු ගණන 3යි උපරිම චෛතසික ගණන වරකට යෙදී හැකි උපරිම චෛතසික ගණන 36යි අවම ගණන 36යි වෙනත් කියන කොටුවේ කිසිවක් දෙන්නේ නැහැ. ඊට පස්සේ 103 වෙනි සිත විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන සෝතාපට්ටි ඵල චිත්තේ මේ සිතේ දෙන චෛතසික බලමු අපි සර්වචිත්ත සාධාරණ චෛතසික 7 මේ දෙනවා විතක්කේ හැර සෙසු ප්‍රකීර්ණක චෛතසික 5 මේ දෙනවා ශෝබන සාධාරණ චෛතසික 19 මේ දෙනවා විරති 3 මේ දෙනවා පඤ්ඤා යෙදෙනවා. එතකොට මේ සිතේ දෙන මුළු චෛතසික ගන්න 35යි හේතු ගන්න 3යි වරකට යෙදී හැකි උපරිම චෛතසික ගන්න 35යි අවම ගන්නත් 35යි වෙනත් කෙන කොටුවේ කිසිවක් දෙන්නේ නැහැ. ඊට පස්සේ 104 වෙනි සිත පීති සුඛ ඒකාග්‍රතාව සහිත තති අධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ මේ සිතේ දෙන චෛතසික බලන සර්වචිත්ත සාධාරණ චෛතසික 7 මේ දෙනවා විතක්ක ਵਿਚාර හැර සෙසු ප්‍රකීර්ණක චෛතසික 4 මේ දෙනවා ශෝබන සාධාරණ චෛතසික 19 මේ දෙනවා විරති 3 මේ දෙනවා පඤ්ඤා යෙදෙනවා. එතකොට මුළු චෛතසික ගන්න 34යි හේතු ගණන 3යි වරකට යෙදී හැකි උපරිම චෛතසික ගන්න 34යි අවම ගන්නත් 34යි වෙනත් කියන කොටුවට කිසිවක් දෙන්නේ නැහැ. ඊළඟ සිත 105 වෙනි සිත
සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ. මේ සිතේ දෙන චෛතසික සරෝචිත්ත සාධාරණ හතමේ දෙනවා. ප්‍රකීර්ණකවලදී විතක්ක විචාර පීති හැර සෙසු ප්‍රකීර්ණක චෛතසික 3 මේ දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 මේ දෙනවා. විරති චෛතසික 3 මේ දෙනවා. පඤ්ඤා යෙදෙනවා. එතකොට මුළු චෛතසික ගන්න 33යි. හේතු ගන්න 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 33යි. අවම ගන්නත් 33යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ 106 වෙනි සිත. උපේක්ඛා ඒකග්ගතා සහිත පංචම ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ. මේ සිතේ දෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ හතමේ දෙනවා. ඊට පස්සේ ප්‍රකීර්ණකවලදී විතක්ක විචාර පීති හැර සෙසු චෛතසික 3 මේ දෙනවා. ඊට පස්සේ ශෝභන සාධාරණ 19 මේ දෙනවා. විරති 3 මේ දෙනවා. පඤ්ඤා යෙදෙනවා. මුළු චෛතසික ගන්න 33යි. හේතු ගන්න 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික 33යි. ආම ගන්නත් 33යි. වෙනත් කියන කොටුවට කිසිවක් කියන්නේ නැහැ. ඊට පස්සේ 107 වෙනි සිත. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධ්‍යාන සකදාගාමි ඵල චිත්තේ. මේ සිතේ දෙන චෛතසික අන්‍ය සමාන චෛතසික 13 මේ යෙදෙනවා. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19 මේ යෙදෙනවා. විරති චෛතසික 3 මේ යෙදෙනවා. පඤ්ඤා යෙදෙනවා. මුළු චෛතසික ගන්න 36යි. හේතු ගන්න 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 36යි. අවම ගණනත් 36යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊළඟ සිත 108 වෙනි සිත. විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධ්‍යාන සකදාගාමි ඵල චිත්තේ. මේ සිතේ දෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ හතමේ දෙනවා. විතක්කේ හැර ප්‍රකීර්ණක චෛතසික 5 මේ දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 මේ දෙනවා. ඊට පස්සේ විරති 3 මේ දෙනවා. පඤ්ඤා යෙදෙනවා. එතකොට මුළු චෛතසික ගන්න 35යි. හේතු ගන්න 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 35යි. අවම ගන්නත් 35යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ 109 වෙනි සිත. පීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ධ්‍යාන සකදාගාමි ඵල චිත්තේ. මේ සිතේ දෙන චෛතසික සාරෝචිත්ත සාධාරණ හතමේ දෙනවා. ඊට පස්සේ විතක්ක විචාර හැර සෙසු ප්‍රකීර්ණක චෛතසික 4 මේ දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 මේ දෙනවා. විරති 3 මේ දෙනවා. පඤ්ඤා යෙදෙනවා. මුළු චෛතසික ගන්න 34යි. හේතු ගන්න 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 34යි. අවම ගන්නත් 34යි. වෙනත් කියන කොටුවේ කිසිවක් එන්නේ නැහැ. ඊට පස්සේ 110 වෙනි සිත. සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යාන සකදාගාමි ඵල චිත්තේ. මේ සිතේ දෙන චෛතසික බලමු අපි. සර්වචිත්ත සාධාරණ හතමේ දෙනවා. ප්‍රකීර්ණකවලදී විතක්ක විචාර පීති හැර සෙසු චෛතසික 3 මේ දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 මේ දෙනවා. විරති 3 මේ දෙනවා. පඤ්ඤා යෙදෙනවා. මේ සිතේ එතකොට යෙදෙන මුළු චෛතසික ගන්න 33යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්නත් 33යි. අවම ගන්නත් 33යි. වෙනත් කියන කොටුවේ කිසිවක් එන්නේ නැහැ. ඊට පස්සේ 111 වෙනි සිත. උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධ්‍යාන සකදාගාමි ඵල චිත්තේ. මේ සිතේ යෙදෙන චෛතසික අපි බලමු. සර්වචිත්ත සාධාරණ හතමේ දෙනවා. ප්‍රකීර්ණකවලදී විතක්ක විචාර පීති හැර සෙසු 3 මේ දෙනවා. ශෝභන සාධාරණ 19 යෙදෙනවා. විරති 3 මේ දෙනවා. පඤ්ඤා යෙදෙනවා.
මුළු චෛතසික ගන්න 33යි හේතු ගන්න 3යි වරකට යෙදිය හැකි උපරිම චෛතසික 33යි අවම ගන්නත් 33යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊළඟට 112 වෙනි සිත විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. මේ සිතේ දෙන චෛතසික බලන්න අන්‍ය සමාන 13 මේ දෙනවා. ශෝබන සාධාරණ 19 මේ දෙනවා. විරති 3 මේ දෙනවා. පඤ්ඤා යෙදෙනවා. මුළු චෛතසික ගන්න 36යි හේතු ගන්න 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 36යි. ඊට පස්සේ අවම ගන්නත් 36යි. වෙනත් කියන කොටුවට කිසිවක් දෙන්නේ නැහැ. ඊළඟ සිත 113 වෙනි සිත විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. මේ සිතේ දෙන චෛතසික සර්වචිත්ත සාධාරණ 7 මේ දෙනවා. විතක්කේ හැර ප්‍රකීර්ණක සෙසු 5 මේ දෙනවා. ඊට පස්සේ චෝබන සාධාරණ 19 මේ දෙනවා. විරති 3 මේ දෙනවා. පඤ්ඤා යෙදෙනවා. මුළු චෛතසික ගන්න 35යි හේතු ගන්න 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 35යි අවම ගන්නත් 35යි. වෙනත් කියන කොටුවේ කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ 114 වෙනි සිත පීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. සර්වචිත්ත සාධාරණ 7 මේ දෙනවා. ප්‍රකීර්ණකවලදී විතක්ක ਵਿਚාර හැර සෙසු 4 මේ දෙනවා. ශෝබන සාධාරණ 19 මේ දෙනවා. විරති 3 මේ දෙනවා. පඤ්ඤා යෙදෙනවා. මුළු චෛතසික ගන්න 34යි. හේතු ගන්න 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 34යි. අවම ගන්නත් 34යි. වෙනත් කියන කොටුවට කිසිවක් දෙන්නේ නැහැ. හොඳයි. ඊළඟ සිත 115 වෙනි සිත සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. මේ සිතේ දෙන චෛතසික සර්වචිත්ත සාධාරණ 7 මේ දෙනවා. ප්‍රකීර්ණකවලදී විතක්ක විචාර පීති හැර සෙසු 3 මේ දෙනවා. ශෝබන සාධාරණ 19 මේ දෙනවා. විරති 3 මේ දෙනවා. පඤ්ඤා යෙදෙනවා. මුළු චෛතසික ගන්න 33යි හේතු ගන්න 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 33යි අවම ගන්නත් 33යි. වෙනත් කියන කොටුවේ කිසිවක් දෙන්නේ නැහැ. ඊට පස්සේ 116 වෙනි සිත උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. මේ සිතේ යෙදෙන චෛතසික සර්වචිත්ත සාධාරණ 7 මේ දෙනවා. ප්‍රකීර්ණකවලදී විතක්ක විචාර පීති හැර සෙසු 3 මේ දෙනවා. චෝබන සාධාරණ 19 මේ දෙනවා. විරති 3 මේ දෙනවා. පඤ්ඤා යෙදෙනවා. මුළු චෛතසික ගන්න 33යි හේතු ගන්න 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික 33යි අවම ගන්නත් 33යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. 117 වෙනි සිත විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධ්‍යාන අරහත් ඵල චිත්තේ. මෙහි යෙදෙන චෛතසික බලන්න අන්‍ය සමාන චෛතසික 13 මේ දෙනවා. ශෝබන සාධාරණ 19 මේ දෙනවා. විරති 3 මේ දෙනවා. පඤ්ඤා යෙදෙනවා. මුළු චෛතසික ගන්න 36යි හේතු ගන්න 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 36යි අවම ගන්න 36යි. වෙනත් කියන කොටුවට කිසිවක් දෙන්නේ නැහැ. ඊට පස්සේ 118 වෙනි සිත විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධ්‍යාන අරහත් ඵල චිත්තේ. මෙහි යෙදෙන චෛතසික සර්වචිත්ත සාධාරණ 7 දෙනවා. විතක්කේ හැර සෙසු ප්‍රකීර්ණක 5 මේ දෙනවා. ශෝබන සාධාරණ 19 මේ දෙනවා. විරති 3 මේ දෙනවා. පඤ්ඤා යෙදෙනවා. මුළු චෛතසික ගන්න 35යි හේතු ගන්න 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 35යි අවම ගන්නත් 35යි. වෙනත් කියන කොටුවට කිසිවක් දෙන්නේ නැහැ. ඊට පස්සේ 119 වෙනි සිත පීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ධ්‍යාන අරහත් ඵල චිත්තේ.
මේ සිතේ සර්වචිත්ත සාධාරණ 7 මේ දෙනවා විතක්ක ਵਿਚාර හැර සෙසු ප්‍රකීර්ණක චෛතසික 4 මේ දෙනවා ශෝබන සාධාරණ 19 මේ දෙනවා විරති 3 මේ දෙනවා පඤ්ඤා යෙදෙනවා මුළු චෛතසික ගන්න 34යි හේතු ගන්න 3යි වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 34යි අවම ගන්න 34යි වෙනත් කියන කොටුවේ කිසිවක් යෙදෙන්නේ නැහැ ඊට පස්සේ 120 වෙනි සිත සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ඥාන අරහත් ඵල චිත්තේ සර්වචිත්ත සාධාරණ 7 මේ දෙනවා විතක්ක ਵਿਚාර පීති හැර සෙසු ප්‍රකීර්ණක 3 මේ දෙනවා ශෝබන සාධාරණ 19 මේ දෙනවා විරති 3 මේ දෙනවා පඤ්ඤා යෙදෙනවා මුළු චෛතසික ගන්න 33යි හේතු ගන්න 3යි වරකට යෙදී හැකි උපරිම චෛතසික ගන්න 33යි අවම ගණන 33යි වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ හොඳයි 121 වෙනි සිත ඒ කියන්නේ අවසාන ඵල සිත සිත අතරත් අවසාන සිත එතකොට උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංච මජ්ජහාන අරහත් ඵල චිත්තේ මේ සිතේ දෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ 7 මේ දෙනවා විතක්ක ਵਿਚාර පීති හැර සෙසු ප්‍රකීර්ණක චෛතසික 3 මේ දෙනවා ශෝබන සාධාරණ චෛතසික 19 මේ දෙනවා විරති 3 මේ දෙනවා පඤ්ඤා යෙදෙනවා මුළු චෛතසික ගන්න මේ සිතේ 33යි හේතු ගණන 3යි වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 33යි අවම ගන්න 33යි වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ හොඳයි එතකොට අපි සිත් 121ේම චෛතසික සංග්‍රහය ඉගෙන ගත්තා හොඳයි එතකොට මේ ලෝකෝත්තර සිත් සම්බන්ධයෙන් පැහැදිලි කරන පාඩමක් තියෙනවා චෛතසික සංග්‍රහය සම්බන්ධයෙන් අන් ලෝකෝත්තර සිත්වල චෛතසික සංග්‍රහය ඒකට අපි ඒකත් කියලා මෙමු කියන්නකෝ ඒක සරයි ස්වාමීනි ලෝකෝත්තර සිත්වල චෛතසික සංග්‍රහය අන්‍ය සමාන 13ය අප්‍රමාණ්‍ය හැර ශෝබන චෛතසික 23ය යන මේවා ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසිකයෝය. එහිද චෛතසික යෙදීමේ වෙනස වන්නේ ධානයන්ගේ වශයෙනි. ලෝකෝත්තර ප්‍රථම ධාන සිත් 8හි අන්‍ය සමාන තෙලසය අප්‍රමාණ්‍ය හැර ශෝබන චෛතසික 23ය යන චෛතසික 36 යෙදේ. ද්විතීය ධාන සිත් 8හි විතර්කය හැර ඉතිරි චෛතසික 35 යෙදේ. තෘතීය ධාන සිත් 8හි විතර්ක විචාර දෙකම හැර චෛතසික 34ක් යෙදේ. චතුර්ථ ධාන පංචම ධාන සිත් 16හි විතර්ක විචාර ප්‍රීති හැර චෛතසික 33ක් යෙදේ. ලෝකෝත්තර සිත් උපදින්නේ නිවන අරමුණු කොටය. අප්‍රමාණ්‍ය චෛතසික උපදින්නේ සත්වයන් අරමුණු කොටය. අරමුණු වල වෙනස්කම නිසා ලෝකෝත්තර චිත්තයෙහි අප්‍රමාණ්‍ය නූපදී. මහත්ගත සිත්වල විරති නොයෙදෙන්නේ ඒ සිත් කසිනාදිය අරමුණු කොටම උපදනා බැවින්. ඊටාම වැඩි ගණනක් චෛතසික එකවර යෙදෙන්නේ ලෝකෝත්තර ප්‍රථම ධාන සිත්වලය. කාමාවචර කුසලයේහි සාමාන්‍යයෙන් චෛතසික 38ක් යෙදෙන බව කියන නමුත් එහි එකවරකට යෙදිය හැකි වැඩිම චෛතසික ගණන 34කි. ඊටාම අඩු ගණනක් චෛතසික යෙදෙන්නේ දෙපස් විඥානයේහිය. හොඳයි. බලන්න ලෝකෝත්තර සිත්වල චෛතසික සංග්‍රහය. අන්‍ය සමාන 13 අප්‍රමාණ්‍ය හැර ශෝභන චෛතසික 23 යන මේවා ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසිකයෝයි. එතකොට පොදුවේ අපි ගත්තාම ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසික තමයි අන්‍ය සමාන 13යි අප්‍රමාණ්‍ය හැර සෙසු ශෝභන චෛතසික 23. එතකොට ඔක්කොම 36ක්.
එතකොට මේ ලෝකෝත්තර සිත්වල චෛතසික යෙදීමේ වෙනස්කම් සිද්ධ වෙන්නේ ධානවලට අනුව. ධානයන්ගේ වශයෙන් තමයි වෙනස්කමක් වෙන්නේ. එතකොට ලෝකෝත්තර දැන් ප්‍රථම ධාන සිත් 8ක් තියෙනවා. ද්විතීය ධාන සිත් 8යි. තෘතීය ධාන සිත් 8යි, චතුර්ථ ධාන සිත් 8යි, පංචම ධාන සිත් 8යි. එතකොට අපි ලෝකෝත්තර සිත්වල චෛතසික මතක තියාගන්නකොට අපිට පුළුවන් කෙටි ක්‍රමයකින් මතක තියාගන්න. ඒ කොහොමද? ලෝකෝත්තර ප්‍රථම ධාන සිත්වල චෛතසික 36ක් යෙදෙනවා. අන්‍ය සමාන 13යි. ඊට පස්සේ ශෝභන චෛතසිකවලදී 23ක්. ප්‍රථම ධාන සිත් 8ේම මේ විදිහමයි. එතකොට මාර්ග සිත් 4ක් තියෙනවා, ඵල සිත් 4ක් තියෙනවා. ඊට පස්සේ ද්විතීය ධාන ලෝකෝත්තර ද්විතීය ධාන සිත් 8ේදී විතක්කේ නැහැ. ඒ නිසා 35යි. ඊට තෘතීය ධාන සිත්වලදී විතක්ක ਵਿਚාර දෙකම නැහැ. එතකොට ඒ 8ේදී 34යි. චතුර්ථ ධානයේදී විතක්ක ਵਿਚාර පීති කියන තුනම නැහැ. එතකොට 33යි. ඊට පස්සේ පංචම ධානයේදී ධාන සිත් 8ේදීත් ඒ විදිහමයි. විතක්ක ਵਿਚාර පීති කියන තුනම නැහැ, 33යි. ඔය ක්‍රමයෙන් මතක තියාගත්තාම අපිට බොහොම පහසුයි. එතකොට ලෝකෝත්තර සිත් උපදින්නේ නිවන අරමුණු කරගෙන, අප්‍රමාණ්‍ය උපදින්නේ සත්‍ය අරමුණු කරගෙන. එතකොට අප්‍රමාණ්‍ය නිසා ලෝකෝත්තර සිත්වල යෙදෙන්නේ නැහැ. මොකද අරමුණු වෙනස්. එතකොට මහත්ගත සිත්වල විරතිය යෙදෙන්නේ නැහැ. මහත්ගත සිත් කියලා කිව්වේ අපි රූපාවචර අරූපාවචර සිත්වලට මේවල විරතිය යෙදෙන්නේ නැහැ. මොකද ඒවා කසිනාදී අරමුණු කරගෙන පහළ වෙන සිත්. ඔන්න ඊටාම වැඩි ගණනක් චෛතසික එකවර යෙදෙන්නේ ලෝකෝත්තර ප්‍රථම ධාන සිත්වලේ. ඊටාම වැඩි ගාණක් චෛතසික එකවරකදී යෙදෙන්නේ ලෝකෝත්තර ප්‍රථම ධාන සිත් 8ේදී. ඊට පස්සේ පැහැදිලි කරනවා කාමාවචර කුසලයේ සාමාන්‍යයෙන් චෛතසික 38ක් යෙදෙන බව කියන නමුත් එහි එකවරකට යෙදිය හැකි වැඩිම චෛතසික ගන්න 34කි. දැන් මුලින් පැහැදිලි කරානේ මේ කාමාවචර කුසල් සිත්වලදී චෛතසික 38ක් යෙදෙන්න පුළුවන් කියලා. නේද? ඒ යෙදිය හැකි කියලා කිව්වට වරකට යෙදෙන්නේ චෛතසික උපරිම 34යි. 38ම යෙදෙන්නේ නැහැ. අපි පැහැදිලි කරා එකදී විරති අප්‍රමාණ්‍ය කියන මේ පහෙන් වරකට එකයි යෙදෙනවා. අන්න ඒ නිසා වැඩිම ගන්න චෛතසික පහළ වෙන්නේ මේ ලෝකෝත්තර ප්‍රථම ධාන සිතුත් සමග. මේ 36ක්. එතකොට බලන්න ලෝකෝත්තර සිත්වල ඒ මොනතරම් බලයක් ශක්තියක් තියෙනවද කියලා. ඉතින් ඊට පස්සේ චෛතසික අඩුම ගණනක් එක්ක පහළ වෙන සිත් මොනවද? දෙපස් විඥාන සිත්. දෙපස් විඥාන සිත් තමයි චෛතසික අඩු ගණනක් එක්ක පහළ වෙන්නේ. එතකොට ද්විතීය පරිච්ඡේදයේ මේ පොතේ අවසන්. ඊට බලන්න මේ වෙනකොට අපි සිත් 121 ඉගෙන ගත්තා. ඊට පස්සේ චෛතසික 52මත් ස්වરૂපත් එක්කම ඉගෙන ගත්තා. ඊට පස්සේ එක එක සිතක යෙදෙන චෛතසික මොනවද කියලා වෙන වශයෙන්ම ඉගෙන ගත්තා. ඒකට අභිධර්මයේ දැන් මේ වෙනකොට යම් දැනුමක් Taman ලබලා තියෙනවා. එතකොට වැඩසටහන් ගණනාවකටම සම්බන්ධ වුණා. ඉතින් ඒ තුලින් Taman අභිධර්මයේ ඉගෙන ගත්තා වගේම Taman මහා පුණ්‍ය සම්භාරයක් මේ సంతානි රැස් කර ගන්නත් යෙදුණා. මොකද එහෙම කියන්න හේතුව තමයි දැන් මතක ඇති මම මුලින් මතක් කරා
අභිධර්මය ආරම්භ කරනකොටත් අර කාශ්‍යප බුද්ධ ශාසනයේදී සිදුවුණු කතාවක්. නේද? කාශ්‍යප බුද්ධ ශාසනයේදී අභිධර්මයේ දන්න ස්වාමින්වහන්සේලා දෙනමක් ගුහාවක මේ අභිධර්ම සජ්ජායනාවක් කරනවා. ඒ වෙලාවේදී මේ ගුහාවේ කිරිවවුල්ල 500 දෙනෙක් මේ එළිලා ඉන්නවා. ඉතින් මේ 500 දෙනාට මේ අභිධර්මයේ නොතේරුණත් මේ 500 දෙනා බොහොම ගරුත්වයෙන් මේ කියවෙන්නේ හොඳ දෙයක් වෙන්න ඇති කියන මේ ගරුත්වයෙන් මේකට අහගෙන හිටියා. මේක ශ්‍රවණය කරා. ශබ්ද කරන්නේ නැතුව බොහොම ගරුත්වයෙන් ඒකට අහුම්කම් දෙනවා. ඉතින් මේ කිරිබවුල්ල 500 දෙනාට මේ මොහොතේදී කුසල් සිත් පහළ වෙනවා. කුසල් සිත් පහළ වෙනවා. ඉතින් බලවත් කුසල් සිත් පහළ වෙනවා. ඉතින් මේ 500 දෙනාම මේ ජීවිතයෙන් පස්සේ ගිහිලා දිව්‍ය ලෝකෙ උපදින්නේ. ඊට පස්සේ බුද්ධාන්තරයක්. ඒ කියන්නේ ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකම් ඉන්නේ මේ පිරිස දිව්‍ය ලෝකේ. ඊට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව ඉපදිලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ යමක මහා ප්‍රාතිහාර්ය දැකලා පැහැදිලා සරියුත් ස්වාමීන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. කුමාරවරු මේ දරුවෝ 500 දෙනා. ඉතින් ඊට පස්සේ බලන්න එදාර අභිධර්මයට කැමැත්ත ඇති කරගත්තා. ඒ කියන්නේ ධර්මයට කැමැත්ත ඇති කරගත්තා. ධර්මයේ කැමැත්තෙන් ශ්‍රවණය කරා. ඉතින් ඒ නිසා මේ ගෞතම බුද්ධ ශාසනයේදී පැවිදි වෙලා මුලින්ම අභිධර්ම ඉගෙන ගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකේ අභිධර්මයේ දේශනා කරලා ඊට පස්සේ අර සඳුන්වනේට ආවට වැඩම කරාට පස්සේ සරියුත් ස්වාමීන් වහන්සේට ඒක කියලා දෙනවා. සරියුත් ස්වාමීන් වහන්සේ දිනපතාම තමන්ගේ මේ ශිෂ්‍යයෝ 500 දෙනාට මේ අභිධර්ම කියලා දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකයේදී අභිධර්ම දේශනාව අවසන් කරනකොටම ඒ දවසේදීම මනුෂ්‍ය ලෝකේ සරියුත් ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෝ 500 දෙනාමත් අභිධර්ම ඉගෙනගෙන අවසන් කරා. බලන්න එතකොට ඒ ජීවිතේ මේ 500 දෙනා වහන්සේලාම රහතුත් වුණා. බලන්න එදා නොතේරුම්කමට නමුත් ගරුත්වයෙන් ඇහුම්කන් දුන්නු නිසා සංසාරේ ලැබුණු එකේ සැප විපාක. දැන් අපිට අද තේරෙනවා මේක. සිත් තේරෙනවා, චෛතසික තේරෙනවා, ඒ සිත් වල යෙදෙන චෛතසික මොනවද කියලා තේරෙනවා. බලන්න දැන් එහෙම තේරුමක් ඇතුව අවබෝධයක් ඇතුව මේක ශ්‍රවණය කරොත් සංසාරයට මොනතරම් ආනිසංස ලැබෙයිද? මොනතරම් ආනිසංස ලැබෙනවද? ඉතින් ඒ නිසා අපි මේ යන සංසාර ගමනේදී මේක ඉතින් බොහෝම වටිනා අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරලා අවබෝධ කරගත්ත මේ ධර්මයේ අපිට මේ සංසාර ගමනේ යම් භවයකදී දැනගන්න අහගන්න එහි යෙදෙන්න අවස්ථාවක් ලැබෙනවා කියන්නේ ඒක ලොකු භාග්යක්. බුදුරජාණන් වහන්සේගේ සුපිරිසුදු సంతානයේ පහළ වෙලා ශ්‍රී මුකයෙන් පිටවුණු ඒ ධර්මයේ අපිට එක ගාථාවක් හරි ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන්නේ ජීවිතේ එක ගාථාවක් අපේ මුවින් කියන්න ලැබෙනවා කියන්නේ එක ගාථාවක් අපේ දරා ගන්න මතකයේ තියාගන්න ලැබෙනවා කියන්නේ ඒකත් සංසාරයේ ගැන බලනකොට ඉතින් විශාල භාග්යක්. මොකද නික්ලේශී సంతානයක ඉපදිලා මේ ශ්‍රී මුකයෙන් පිටවුණු වචන මේවා. අපි බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුකයෙන් දේශනා කරපු පිරිතක් කියනවා කියන්නේ සංසාරේ මොනතරම් ලැබීමක්ද? මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් අපිට කියන්න ලැබෙනවා කියන්නේ අහන්න ලැබෙනවා කියන්නේ හදාරන්න ලැබෙනවා කියන්නේ නේද? ඉතින් මේවා සංසාරේ Tamanට ලැබෙන බොහෝම භාග්‍ය අවස්ථාවක්. ඒ නිසා ඉතින් දැනුමක් තේරුමක් ඇතුව අවබෝධයක් ඇතුව මේ බුදුරජාණන් වහන්සේගේ මේ ගම්භීර ධර්මය ඉගෙන ගන්න අවස්ථාවේදී Tamanට බලවත් කුසල් සිතුවිලි පහළ වුණා.
ඉතින් ඒවට සංසාරේ මහා විපාක ලැබෙනවා. ඉතින් අපි කවුරුත් ප්‍රාර්ථනා කරගන්න ඕනි මේ නිවන් දකින තුරුම අපිට මේ සුපිරිසිදු ධර්මය අහන්න ලැබේවා. ඒ වගේම මේ සුපිරිසිදු ධර්මයේ දේශනා කරන ඒ දේශකයන් වහන්සේලාගේම සත්පුරුෂ කල්යාණ ඇසුරු මිත්‍ර ඇසුරු ලැබේවා. ඒ ධර්මයේම අපිට අවබෝධ කරගන්න ලැබේවා කියන මෙන්න මේ ප්‍රාර්ථනා අපි නිරන්තරයෙන්ම ඇති කරගන්න ඕනේ. හොඳයි. එතකොට පිරිසට පුළුවන් සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු කරන වෙලාවෙදී නමුත් එක එක සිතක් පාසා යෙදෙන චෛසික මොනවද කියලා හිතින් මෙනෙහි කරන්න. නේද? සිත්වල මුල ඉඳලා පටන් ගන්නවා. අකුසල් පළවෙනි සිතේ ඉඳලා තමන්ට ලැබෙන කාලෙදී කොටසක් බලනවා. ඊට පස්සේ ඊළඟ සිත් කොටස. ওই විදිහට අපිට පුළුවන් මුල ඉඳලා අගට ඊට පස්සේ තනින් සිත් අරගෙන බලන්න පුළුවන්. නේද? ඉතින් ඒකට හොඳට මතකේ රැඳෙනවා. ඉතින් එහෙම මතකේ හොඳට තියෙන පිරිසට ඔය අපේ අභිධර්මයේ අවසානයේදී ප ဋ ාණ කියන කොටසේදී ඒ කොටස හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන්. මොකද ප ဋ ාණ කොටස කියන්නේ ටිකක් අමාරුයි, ගැඹුරුයි. ඒක තේරෙන්න නම් මෙන්න මේ එක එක සිතක් පාසා පහළ වෙන චෛතසික ධර්මයන් හොඳට මතකේ තියෙන්න ඕනේ. ඒ නිසා ඉතින් හැම දිනාටම ආරාධනා කරන්නේ තමන්ට ලැබෙන විවේක අවස්ථාවවලදී නැත්තම් තමන්ට පුළුවන් දැන් භාවනා නොකරන තමන්ට දීලා තියෙන භාවනාව නොකරන අවස්ථා තියෙන ඒ අවස්ථාවේදී තමන්ට අර භාවනා ඉරියව්වෙන් ඉඳගෙන ඇස් දෙක පියාගෙන මේක මෙනෙහි කරන්න පුළුවන්. එක එක සිතක් පාසා පහළ වෙන චෛතසික. හොඳයි. ඒ විදිහට තමන්ට ඉතින් හැම කෙනෙකුටම ඒ සිතක් පාසා පහළ වෙන චෛතසික තමන්ට හිතින් මෙනෙහි කරන්න මේ කියලා අපි බොහොම ගරුත්වයෙන් යුතුව ආරාධනා කරනවා. හොඳයි. අපි බලමු ඊට පස්සේ අපි දැන් ද්විතීය පරිච්ඡේදය අවසන් කරා. ඊට පස්සේ තියෙන්නේ තෘතීය පරිච්ඡේදය. පළවෙනි පාඩම. හොඳයි. කියන්නකෝ. අවසරයි ස්වාමීනි. තෘතීය පරිච්ඡේදය පළවන පාඩම. දැන් ඔබ චිත්ත චෛතසිකයන් දන්නෙහිය. චිත්ත චෛතසිකයන් පිළිබඳව ඔබගේ දැනුම සම්පූර්ණ වීමට ඒවා ඇතිවන සැටි චිත්ත වීති උගත යුතුය. ඒවා උගත හැකි වීමට පළමු කොට චිත්ත චෛතසිකයන්ගේ වේදනාදී විභාගත් උගත යුතුය. එබැවින් මෙතැන් පටන් වේදනා හේතු කෘත්‍ය ద్వාර ආරම්මන වස්තුන්ගේ වශයෙන් චිත්ත විභාගය දක්වනු ලැබේ. වේදනා සංග්‍රහය. සුඛ වේදනාවය, දුක්ඛ වේදනාවය, උපේක්ෂා වේදනාවය ඊ වේදනා තුනකි. සුඛ වේදනාවය, දුක්ඛ වේදනාවය, සෝමනස්ස වේදනාවය, දෝමනස්ස වේදනාවය, උපේක්ෂා වේදනාවය ඊ තවත් ක්‍රමයකින් වේදනා පසෙකි. මෙහි වේදනා යයි කියනුයේ දෙපනස් චෛතසිකයන්ගෙන් එකක් වූ වේදනා චෛතසිකයය. එය තථාගතයන් වහන්සේ විසින් නොඑක් තැන්වල අනේකාකාරයෙන් විභාග කොට දක්වා වදාරා තිබේ. වේදනාවය යන අරමුණු රසය විඳීමය. මිහිරක් වශයෙන්ද අරමුණු රසය වේදනාවේ යනු අරමුණු රසය විඳීමය. වේදනාවය යනු අරමුණු රසය විඳීමය. මිහිරක් වශයෙන්ද අරමුණු රසය විඳිනු ලැබේ. අමිහිරක් වශයෙන්ද අරමුණු රසය විඳිනු ලැබේ. මධ්‍යස්ථ වශයෙන්ද අරමුණු රසය විඳිනු ලැබේ. මේ තුන් ආකාරය හැර අරමුණු රසය විඳීමේ තවත් ආකාර නැත. එබැවින්
වේදනාව අරමුණු රසය විඳීම් අනුව තුන් ආකාර වේ. මෙහි පස්සාකාරයකින් වේදනාව දක්වා ඇත්තේ ඉන්ද්‍රිය දේශනාව අනුවය. ඉන්ද්‍රිය දේශනාවෙහි කායික සුඛ වේදනාව සුඛින්ද්‍රියයයිද මානසික සුඛ වේදනාව සෝමනස්සින්ද්‍රියයයිද කායික දුක්ඛ වේදනාව දුක්ඛින්ද්‍රියයයිද මානසික දුක්ඛ වේදනාව දෝමනස්සින්ද්‍රියයයිද උපේක්ෂා වේදනාව උපෙක්ඛින්ද්‍රියයයිද වදාරා තිබේ. ඒ වේදනාවලින් යුක්ත වන සිත් චිත්ත පරිච්ඡේදයේ දැක්වෙන පරිදි පහසුවෙන්ම සොයාගත හැකිය. සුඛ සහගත සිත් ඇත්තේ අහේතුක කුශල විපාක කාය විඥාණය පමණකි. දුක්ඛ සහගත සිත් ඇත්තේ අහේතුක අකුශල විපාක කාය විඥාණය පමණකි. ලෝභ මූල සෝමනස්ස සහගත සිත් සතරය අහේතුක කුශල විපාක සෝමනස්ස සහගත සන්තීරණය හසිතුප්පාදය කාමාවචර ශෝභන සෝමනස්ස සහගත සිත් 12ය ප්‍රථම ධ්‍යාන සිත් 11ය ද්විතීය ධ්‍යාන සිත් 11ය තෘතීය ධ්‍යාන සිත් 11ය චතුර්ථ ධ්‍යාන සිත් 11ය යන මේ සිත් 62 සෝමනස්ස සහගත චිත්තයෝය. ද්වේෂමූල සිත් දෙක දෝමනස්ස සහගත සිත්ය. අකුශලයේ සයක්ද අහේතුකයේ තුදුසක්ද කාම ශෝභනයේ 12ක්ද රූපාවචරයේ 3ක්ද අරූපාවචරයේ 12ක්ද ලෝකෝත්තරයේ 8ක්ද වීමෙන් උපේක්ෂා සහගත සිත් 55ක් වේ. හොඳයි. තෘතීය පරිච්ඡේදයේ පළවෙනි පාඩම. එතකොට පැහැදිලි කරනවා දැන් අපි චිත්ත චෛතසික ධර්මයන් දන්නවා. නමුත් මේ චිත්ත චෛතසික ධර්මයන් සම්බන්ධයෙන් අපේ දැනුම සම්පූර්ණ වෙන්නට නම් මේ සිත් උපදින හැටි ආකාරය අපි දැනගන්න ඕනේ. ඒක දැනගන්න තියෙන පාඩම් තමයි මේ චිත්ත වීති කියන පාඩම. සිත් උපදින සැටි දක්වන පාඩම චිත්ත වීති පාඩම. ඒ චිත්ත වීති පාඩම ඉගෙන ගන්නට නම් ඊට කලින් මේ සිත්වල තියෙනවා තවත් බෙදීම්. අන්නේ බෙදීම් ටික ඉගෙන ගන්න ඕනේ. එතකොට වේදනා වශයෙන් බෙදෙනවා, ඊට පස්සේ හේතු වශයෙන් බෙදෙනවා, කෘත්‍ය වශයෙන් බෙදෙනවා, ద్వාර වශයෙන් බෙදෙනවා, ආරම්මන විදියට බෙදෙනවා, වස්තු වශයෙන් බෙදෙනවා. මෙන්න මේ බෙදීම් වලට අනුරූපීව ඒ සිත් ගැන අපි දැනගන්න ඕනේ. නැත්නම් ඒ සිත්වල මෙන්න මේ බෙදීම් දැනගන්න ඕනේ. එතකොට ඒ නිසා තමයි මෙතෙන් පටන් මේ තෘතීය පරිච්ඡේදයේදී වේදනා සංග්‍රහය, හේතු සංග්‍රහය ආදී විදිහට මේ පාඩම් කිහිපයක් දක්වලා තියෙනවා. ඒ චිත්ත වීති කියන මේ පාඩම නැත්නම් ඒ කොටස කියන්නේ චිත්ත චෛතසිකයන් සම්බන්ධයෙන් දැනුම සම්පූර්ණ කර ගැනීම සඳහා හේතු වෙන මේ චිත්ත වීති කියන කොටස ඉගෙන ගන්න අවශ්‍ය පසුබිම තමයි මේ පාඩම් වලින් හදන්නේ. එතකොට ඉස්සල්ලාම අපිට තියෙන්නේ වේදනා සංග්‍රහය. එතකොට මේ සමහර පාඩම් වල එන කරුණු අපි මේ වෙනකොටත් දැනගෙන හමාරයි. සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒක පාඩමක් තමයි මේ වේදනා සංග්‍රහය. මේ වේදනා සංග්‍රහයේදී පැහැදිලි කරනවා මේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා කියලා වේදනා මූලික වශයෙන් 3 ආකාරයි. ඊට පස්සේ තවත් ක්‍රමයකින් ආකාර 5කට කියන්නත් පුළුවන්. සුඛ වේදනා, දුක්ඛ වේදනා, ඊට පස්සේ සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා කියලා. තවත් ක්‍රමයකින් වේදනා 5යි කියලා දක්වනවා. එතකොට දැන් මේ කුමන ආකාරයකින් වේදනාව ගැන කිව්වත් ඒ එතනින් පරමාර්ථ වශයෙන් අදහස් කරන්නේ වේදනා චෛතසිකේ. වේදනා චෛතසිකේ ස්වરૂප තමයි මේක එක නම් වලින් කියන්නේ.
එතකොට අපි දැනගන්න ඕනි වේදනා නාමයෙන් යමක් කියවෙනවා නම් එතන පරමාර්ථ වශයෙන් තියෙන්නේ වේදනා චෛතසිකය. එතකොට බුදුරජාන් වහන්සේ නොඑක් තැන්වල නොඑක් ආකාරයෙන් මේ වේදනාව බෙදා දක්වනවා. කියන්නේ වේදනාවේ මේ තියෙන එක එක ආකාර දක්වනවා මේ නොඑක් දේශනාවලදී. දැන් අපි මෙතන තුන් ආකාරයක වේදනාව දන්නවා. ඊට පස්සේ පස් ආකාර වේදනාව දන්නවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී වේදනානුපස්සනා සතිපට්ඨානෙදී බලන්න නව ආකාරයකින් වේදනාව දක්වනවා. නේද? ඒකට සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති කියලා. ඊට පස්සේ දුක්ඛං වේදනං අදුක්ඛම සුඛං වේදනං සාමිසං වා සුඛං වේදනං කියලා දුක්ඛං වේදනං අදුක්ඛම සුඛං වේදනං ඊට පස්සේ නිරාමිසං කියලා ওই විදිහට ඔය සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනාව දක්වනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ තැන ඒ වේදනාවේ ආකාර දක්වමින් මේ බෙදා දැක්වීම සිද්ධ කරලා තියෙනවා නොඑක ආකාරයෙන්. ඒකට වේදනාව කියලා කියන්නේ ඇත්තටම ඒකේ ලක්ෂණය කියනවා නම් කෙටියෙන්ම අරමුණු රසයේ විඳීම. වේදනාව කියලා කියන්නේ අරමුණු රසයේ විඳීම. මේ විඳින ස්වરૂපය. ඒකට අරමුණු රසයේ විඳිනකොට මිහිරක් විදියටත් අරමුණු රසයේ විඳිනවා. ඊට පස්සේ අමිහිරක් වශයෙන්ුත් අරමුණු රසයේ විඳිනවා. ඊට පස්සේ මධ්‍යස්ථ වශයෙන්ුත් අරමුණු රසයේ විඳිනවා. අරමුණු රසයේ විඳින්න තියෙන අරමුණු රසයේ මේ ආකාර තුනෙන් තමයි විඳින්නේ. මීට වඩා ආකාරයක් නැහැ. එතකොට අරමුණු රසයේ විඳීම් වශයෙන් අපි වේදනාව ගැන කතා කරනකොට වේදනාව තුන් ආකාරයි. සුඛ වේදනා, දුක්ඛ වේදනා, ඊට පස්සේ උපේක්ෂා වේදනා. එතකොට මෙහි පස් ආකාරයකින් වේදනාව දක්වා ඇත්තේ ඉන්ද්‍රිය දේශනාවට අනුවේ කියලා පැහැදිලි කරනවා. දැන් මෙතනදී ආකාර පහකටත් වේදනාව දක්වනවානේ. මේ දක්වන්නේ ඉන්ද්‍රිය දේශනාවට අනුව. කියන්නේ අරමුණු රසයේ විඳින ආකාර වලට අනුව නෙවෙයි. ඉන්ද්‍රිය දේශනාවට අනුව. ඔය විභංග ප්‍රකරණේ ඉන්ද්‍රිය විභංගයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාවීසති ඉන්ද්‍රියානි කියලා. චක්කු ඉන්ද්‍රියන්, සෝත ඉන්ද්‍රියන්, ගාහන ඉන්ද්‍රියන් ඔය විදිහට ඉන්ද්‍රිය 22ක්. ඉන්ද්‍රිය 22ක් සම්බන්ධයෙන් මේ දේශනාව කරනවා. එතකොට මෙන්න මේ 22 අතර තියෙනවා සුඛින්ද්‍රියන්, දුක්ඛින්ද්‍රියන්, සෝමනස්සින්ද්‍රියන්, දෝමනස්සින්ද්‍රියන්, උපේක්ඛින්ද්‍රියන් කියලා පහක්. එතකොට වේදනාව තමයි ඉන්ද්‍රිය පහක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉන්ද්‍රිය පහක් විදිහට දේශනා කරනවා. එතකොට මෙතන මේ ඉන්ද්‍රිය කියලා අදහස් කරන්නේ තමාහා සම්බන්ධ ධර්මයන් තමන්ට අනුකූල කරවා ගන්නා ධර්ම වලට තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. තමාහා සම්බන්ධ ධර්මයන් තමාට අනුකූල කරගන්න ධර්ම වලට ඉන්ද්‍රිය කියලා මෙතනදී මේ පැහැදිලි කරනවා. කියන්නේ මේ ඉන්ද්‍රිය 22ම අපි සාමාන්‍යයෙන් ගත්තොත් තමාහා සම්බන්ධ ධර්මයන් තමන්ට අනුකූල කරගන්න. අන්නේ අනුකූල කරගන්න ධර්ම වලට කියනවා ඉන්ද්‍රිය කියලා. මේ දේශනාවේදී ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට තමාහා සම්බන්ධ ධර්මයන් අනුකූල කර ගැනීමේදී මේ සුඛ වේදනාවත්, දුක්ඛ වේදනාවත්, සෝමනස්ස වේදනාවත්, දෝමනස්ස වේදනාවත්, උපේක්ෂා වේදනාවත් මේ ගැනෙනවා. කියන්නේ අනුකූල කරගන්න ධර්ම හැටියට ගැනෙනවා. එතකොට ඒවා ඉන්ද්‍රිය පහක්. තමාහා සම්බන්ධ ධර්මයන් තමන්ට අනුකූල කරගන්න ධර්ම පහක් තමයි මේ සුඛීන්ද්‍රිය, දුක්ඛීන්ද්‍රිය, සෝමනස්සින්ද්‍රිය, දෝමනස්සින්ද්‍රිය, උපේක්ඛීන්ද්‍රිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය දේශනාවට අනුව තමයි වේදනාව ආකාර පහකින් දක්වන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය 22 මොනවද කියන එක අපිට ඉදිරි පාඩමකදී එනවා. මම එතනදී පැහැදිලි කරලා දෙන්නම් තවදුරටත්. එතකොට මෙතනදී දැන් මේ ඉන්ද්‍රිය දේශනාවේදී සාමාන්‍ය කායික සුඛය සුඛීන්ද්‍රිය හැටියට දක්වනවා.
කායික දුක් වේදනාව දුක් ඉන්ද්‍රිය හැටියට දක්වනවා. මානසික සුඛ වේදනාව සෝමනස් ඉන්ද්‍රිය හැටියට දක්වනවා. ඊට පස්සේ මානසික දුක් වේදනාව දෝමනස් ඉන්ද්‍රිය හැටියට වෙන දක්වන්නේ. ඊට පස්සේ උපේක්ෂා වේදනාව උපේක්ඛ ඉන්ද්‍රිය හැටියට දක්වනවා. ඉතින් ඒ වේදනාවලින් යුක්ත වන සිත් චිත්ත පරිච්ඡේදයේ දැක්වෙන පරිදි පහසුවෙන්ම සොයාගත හැකියි. එතකොට මෙන්න මේ කියන පස්සාකාර වේදනාවෙන් යුක්ත සිත් අපිට චිත්ත පරිච්ඡේදයේදී දැක ගන්න ලැබුණා, අපි ඉගෙන ගත්තා. ඇත්තටම අපි මුලින්ම වගු අනුසාරයෙන් මෙන්න මේ පස්සාකාර වේදනා වලින් යුක්ත සිත් අපි ඉගෙන ගත්තා. ඒ නිසා අපි වගු අනුසාරයෙන් නැවත මේවා සටහන් කරන්න යන්නේ නැහැ. මුලින් ඒවා අපි දක්වලා තියෙන නිසා. එතකොට සාමාන්‍යයෙන් අපි හිතලා බැලුවොත් සුඛ වේදනාවෙන් යුක්තව පවතින සිතක් විදියට තියෙන එක සිතයි. ඒ සුඛ සහගත කාය විඥානය. ඊට පස්සේ දුක්ඛ වේදනාවෙන් යුක්ත සිතක් හැටියට තියෙන්නේ දුක්ඛ සහගත කාය විඥානය. ඊට පස්සේ දෝමනස්ස සහගත සිත් විදියට තියෙන්නේ ද්වේෂ මූල සිත් දෙක පමණයි. ඊට පස්සේ සෝමනස්ස සහගත සිත් තියෙනවා 62ක්, උපේක්ෂා සහගත සිත් තියෙනවා 55ක්. එතකොට සෝමනස්ස සහගත සිත් 62 අපි බැලුවොත් අකුසල් සිත් වල තියෙනවා 4ක්. ලෝභ මූල සිත් 4ක්. ඊට පස්සේ අහේතුක සිත් වල තියෙනවා 2ක්. සෝමනස්ස සහගත සම්තිරණයත් සෝමනස්ස සහගත හසිතෝපාදයත්. ඊට පස්සේ කාම ශෝභන සිත් වල තියෙනවා 12ක්. සෝමනස්ස සහගත සිත්. ඊට පස්සේ අපි පොදුවේ ගත්තොත් ප්‍රථම ධ්‍යාන සිත් 11, ද්විතීය ධ්‍යාන සිත් 11, තෘතීය ධ්‍යාන සිත් 11, ඊට පස්සේ චතුර්ථ ධ්‍යාන සිත් 11. එතන 44යි. එතකොට ලෝභ මූල වල 4යි, අහේතුක වල 2යි, කාම ශෝභන වලදී 12ක් තියෙනවා. එතකොට 18යි අතන 44ක් තියෙනවා. ඒකට එකතු වුණාම 62ක් එනවා සෝමනස්ස සහගත සිත්. ඊට පස්සේ උපේක්ෂා සහගත සිත් අකුසල් වල තියෙනවා 6ක්. අහේතුක සිත් වල තියෙනවා 14ක්. කාම ශෝභන වලදී තියෙනවා 12ක්. ඊට පස්සේ රූපාවචර වලදී 3ක් තියෙනවා. පංචම ධ්‍යාන සිත් 3. අරූපාවචර සිත් 12ම උපේක්ෂා සහගතයි. ඊට පස්සේ ලෝකෝත්තර වල තියෙනවා 8ක්. නැත්නම් අපි කෙටියෙන් කියනවා නම් පංචම ධ්‍යාන සිත් 23. ඒතර බලන්න එකතු කරලා සියල්ලම එනවා සිත් 55ක්. උපේක්ෂා සහගත සිත් 55යි. ඔන්න ඔය ක්‍රමයෙන් අපි මතක තියාගන්න ඕනේ. හොඳයි. එතකොට මේ පාඩමෙන් ඒ ටික තමයි පැහැදිලි කරන්නේ. බලන්න ප්‍රශ්න තියෙනවා මේ පාඩමට අදාළ. ප්‍රශ්න ටිකත් අපි කියමු. ප්‍රශ්න පළවෙනි එක බලන්න. වේදනාව තුන් ආකාර වන්නේ කුමක් අනුවද? 2. වේදනාව පස් ආකාර වන්නේ කුමක් අනුවද? සෝමනස්ස තුන්වෙනි එක සෝමනස්ස සහගත සිත් කොතෙක්ද? 4. උපේක්ෂා සහගත සිත් කොතෙක්ද? එතකොට මේ සෝමනස්ස සහගත සිත් කොතෙක්ද කියලා අහනකොට ඉතින් ගණනයි අහලා තියෙන්නේ. නමුත් Taman මේ සිත් ටික පිළිවෙලට ලියන්න. උපේක්ෂා සහගත සිතුත් කොතෙක්ද කියලා අහනකොට ගාන දාලා ඒ සිත් ටික පිළිවෙලට ලියන්න ඕනේ. එතකොට තමයි මතක හිටින්නේ. ඒ විදිහට කවුරුත් ලියන්න ඒ ප්‍රශ්නට උත්තර හැටියට. හොඳයි. ඊළඟට අපිට තියෙන දෙවෙනි පාඩම හේතු සංග්‍රහය. කියන්නකෝ එක. අවසරයි ස්වාමීනි. හේතු සංග්‍රහය. ලෝභය, දෝෂය, මෝහය, අලෝභය, අදෝෂය, අමෝහය හේතු සයකි. එහි ලෝභ, දෝෂ, මෝහ යන තුන අකුශල චෛතසික තුනකි. අලෝභ, අදෝෂ දෙක ශෝභන සාධාරණ චෛතසික දෙකකි. අමෝහය යනු ප්‍රඥා චෛතසිකයය.
ගින්න නිසා දුම ඇතිවන්නාක් මෙන් යම් යම් දේ ඇතිවීමට කරුණු වන දේවලට ලෝකයෙහි හේතු යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. මේ අභිධර්මයෙහි ලෝභාදී ධර්ම 6ට හේතු යන නාමය ව්‍යවහාර කරන්නේ ඒවා යම් කිසිවක් ඇතිවීමට කරුණු වීම නිසා නොවේ. ගස්වලට ඇද වැටෙන්නේ නැතිව පොළොවෙහි පිහිටා සිටීමට මුල් උපකාර වන්නාක් මෙන් චිත්ත චෛතසිකයන් හට අරමුණෙහි පිහිටා සිටීමට ලෝභාදී 6 උපකාරී වේ. ලෝභය ලෝභනීය අරමුණෙහි තදින් කාවැදේ. එය හා සංප්‍රයුක්ත වන සිත හා චෛතසික ලෝභය නිසා ඒ අරමුණෙහි නොසැලී පිහිටයි. ද්වේෂය ආරම්මණයෙහි තදින් කාවැදේ. එය හා සංප්‍රයුක්ත වන චිත්ත චෛතසිකත් එහි උපකාරයෙන් අරමුණෙහි නොසැලී පිහිටයි. මෝහාදිය නිසාද එසේම සංප්‍රයුක්ත චිත්ත චෛතසික අරමුණෙහි නොසැලී පිහිටයි. මේ ධර්මයෙහි ලෝභාදියට හේතු යන නාමය ව්‍යවහාර කරන්නේ සංප්‍රයුක්ත චිත්ත චෛතසිකයන් හට අරමුණෙහි නොසැලී සිටීමට උපකාරක ධර්මයන් වන නිසාය. සංප්‍රයුක්ත ධර්මයන් හට අරමුණෙහි නොසැලී සිටීමට උපකාර වන ධර්මයෝ හේතු නම් වෙති. හේතු ಜಾති 4ක් ඇත්තේය. මේවාට කියන්නේ මූල හේතු කියාය. අභිධර්මයේ සෑමතැනම පරමාර්ථ ධර්මයන්ගේ අහේතුක සහේතුක භාවය කියන්නේ මේ මූල හේතුන් ඇති නැති බව සඳහාය. චිත්ත පරිච්ඡේදයේ අහේතුක නාමයෙන් කියවුණු සිත් 18 මූල හේතුන් නැති බැවින් අහේතුක සිත්ය. ඉතිරි සිත් 71 හේතු සහිත බැවින් සහේතුක සිත්ය. ලෝභ දෝෂ මෝහ යන තුන අකුශල හේතුන්ය. එක් සිතක ලැබෙන්නේ ඒවායින් එකක් හෝ දෙකකි. එබැවින් ඒක හේතුක ද්වි හේතුක අකුසල මිස ත්‍රි හේතුක අකුසල් නැත. අලෝභාදී හේතු තුන කුශල හේතුද වේ. කුශල අකුශල නොවන හෙවත් අව්‍යාකෘත හේතුද වේ. සමහර සිතක අලෝභාදී හේතු තුනම ලැබේ. සමහර සිතක අමෝහ හේතුව හැර ඉතිරි දෙක ලැබේ. අලෝභාදීන්ගෙන් එකක් පමණක් ලැබෙන සිතක් නැත. මෝහ මූල සිත් දෙක මෝහ නැමැති එකම හේතුවක් ඇති බැවින් ඒක හේතුක සිත්ය. ඉතිරි අකුසල් සිත් 10 ඥාන විප්‍රයුක්ත කාමාවචර ශෝභන සිත් 12 යන දෙවිස්ස ද්වි හේතුක සිත්ය. ඉතිරි සිත් 47 ත්‍රි හේතුක සිත්ය. හොඳයි. එතකොට ඊට පස්සේ හේතු සංග්‍රහය කියන පාඩම අපිට තියෙන්නේ. ඒකට මේ පාඩමට අදාළ ඒ කරුණු සම්බන්ධයෙන්ුත් අපි මේ වෙනකොටත් ගොඩක් දන්නවා. ඒක කලින් අපි පැහැදිලි කරලා තියෙනවා. බලන්න ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියලා හේතු 6ක් තියෙනවා. හේතු 6යි. එතකොට මේකේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ අකුසල චෛතසික 3ක්. ඊට පස්සේ අලෝභ, අදෝස කියලා කියන්නේ ශෝභන සාධාරණ චෛතසික 2ක්. අමෝහ කියලා කියන්නේ අසාධාරණ ශෝභන චෛතසිකයක්. එහෙම නැත්නම් ප්‍රඥා චෛතසිකේ. නේද? එතකොට අකුසල චෛතසික 3ක් තියෙනවා. ඊට පස්සේ මේ ශෝභන චෛතසික 3ක් තියෙනවා. මෙන්න මේ 6ට තමයි හේතු කියලා කියන්නේ. එතකොට මේ හේතු කියලා කියන්නේ ඇයි මේ චෛතසික වලට කියන එක පැහැදිලි කරනවා.
දැන් අපි ලෝකයේ යමකට හේතු වන දෙයට යමක් හට ගැනීමට හේතු වන දෙයට හේතුව කියලා කියනවා. එහෙම නැත්නම් දැන් අපි දුමක් හට ගන්නවා නම් දුමට හේතුව තමයි දුම් හට ගන්න හේතුව ගින්න නේද? එතකොට මේ වගේ යම් දේවල් හට ගැනීමට කරුණ වන දෙයට හේතු කියලා තමයි අපි ලෝකේ ව්‍යවහාර කරන්නේ. හැබැයි මේ හයට හේතු කියන්නේ ඒ අදහසෙන් නෙවෙයි. යමක් හට ගැනීමට කාරණා වෙන නිසා නෙවෙයි හේතු කියලා කියන්නේ. එතකොට මේවට හේතු කියන්න මේ කාරණා මොකක්ද කියන එක පැහැදිලි කරනවා. දැන් උපමාවකින් කියනවා නම් සාමාන්‍යයෙන් ගස්වලට පොළවේ ඇද වැටෙන්න දෙන්නේ නැතුව පොළවේ පිහිටා සිටින්න උපකාර වෙන්නේ මුල්. නේද? පොළවේ මනාව පිහිටා සිටින්න මුල් උපකාර වෙනවා වගේ මෙන්න මේ ධර්ම 6 චිත්තචෛසික ධර්මයන්ට අරමුණේ මනාව පිහිටා සිටින්න උපකාර වෙනවා. අන්න තමාහා සංප්‍රයුක්ත නැත්නම් එකට පහළ වෙන චිත්තචෛසික ධර්මයන්ට අරමුණේ මනාව පිහිටා සිටීමට උපකාර කරන අර්ථයෙන් තමයි මේවට මේ හයට හේතු කියලා කියන්නේ. අපි ඒක හොඳින් මතකයේ තියාගන්න ඕනේ. එතකොට දැන් අපි ලෝභය ගත්තොත් අකුසල චෛසිකයක් අකුසල හේතුවක්නේ. එතකොට මේ ලෝභය ලෝභනීය අරමුණක් එනකොට අරමුණේ තදින් කාවදිනවා. ඒ කාවැදීම නිසා මොකද වෙන්නේ? තමාහා එකට පහළ වුණු සෙසු චිත්තචෛසික ධර්මයන්ට අරමුණේ හොඳට පිහිටා සිටින්න පුළුවන්. අරමුණේ හොඳට පවතින්න පුළුවන්. ද්වේෂයත් ඒ වගේ. ද්වේෂයත් ඒ ගැටීම් අරමුණේ තදින් කාවදිනවා. එතකොට සෙසු චිත්තචෛසික ධර්මයන්ට අරමුණේ මනාව පිහිටන්න පුළුවන්. දැන් බලන්න සමහරුන්ට ද්වේෂයක් යම් දෙයකට ගැටීමක් ඇති වුනහම මේක නිකන් අර වැලක් ඇතෙනවා වගේ සමහරට දවස් දෙක තියෙනවා. ඇයි ඒ ද්වේෂ අරමුණේ තදින් කාවදිනවා. එතකොට හොඳට වටපිට ගැන ගානක් ඒ කියන්නේ වටපිට ගැන සැලකිල්ලක්වත් නැහැ. අර ගැටීමෙන්ම තමයි ඉන්නේ. අන්න බාහිර ද්වේෂයේ අරමුණේ තදින් කාවදිනකොට සෙසු චිත්තචෛසික ධර්මයන් එකට උපදින චෛසික ධර්මයන් අරමුණේ මනාව පිහිටා සිටිනවා. ඊට පස්සේ මෝහය, ඊට පස්සේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ හේතු වලත් ස්වરૂපය එකම තමයි. ඒ නිසා අරමුණට තදින් කාවැදීම නිසා සෙස් තමන් එක පහළ වෙන සෙසු චිත්තචෛසික ධර්මයන්ට අරමුණේ මනාව පිහිටා සිටින්න පුළුවන්. අරමුණේ නොසලී පිහිටන්න පුළුවන්. එතකොට සංප්‍රයුක්ත ධර්මයන් හට අරමුණේ නොසලී සිටීමට උපකාර වන ධර්මියෝ හේතු නම් වේ කියලා මේ කළු අකුරින්ම ලකුණු කරලා තියෙන්නේ මේ අර්ථය. ඒකට මේ අර්ථය අපි හොඳින් සිතේ තියාගන්න ඕනි. ඒකට හේතු ಜಾති 4ක් තියෙනවා. ඒකට ඔය හේතු එහෙම නැත්නම් මූල හේතු කියනවා. ඊට පස්සේ පච්චේ හේතු, උත්තම හේතු, ඊට පස්සේ සාධාරණ හේතු. ওই විදිහට හේතු 4ක් දක්වනවා. ඒ හේතු 4න් මේවට කියන්නේ මූල හේතු. නැත්නම් අපි කියනවා හේතු කියලා. එතකොට මේවාට කියන්නේ මූල හේතු කියයි. අභිධර්මයේ සෑම තැනම පරමාර්ථ ධර්මයන්ගේ අහේතුක සහේතුක භාවය කියන්නේ මේ මූල හේතුන් ඇති නැති බව සඳහායි. අන්න එතකොට අභිධර්මයේදී මේ පරමාර්ථ ධර්මයන් සම්බන්ධයෙන් අහේතුක සහේතුක භාවය ගැන කතා කරනකොට ඒ කියන්නේ මෙන්න මේ මූල හේතුන්ගේ ඇති නැති බව අරමුණු කරගෙන. නැත්නම් වෙන හේතු ගැන අරමුණු කරගෙන නෙවෙයි. හොඳයි. එතකොට චිත්ත පරිච්ඡේදයේදී අහේතුක නාමයෙන් කියවුණු සිත් 18 මූල හේතුන් නැති බැවින් ඒවා අහේතුක සිත්. මේ මූල හේතු එකක්වත් ඒ සිත්වල දෙන්නේ නැති නිසා අපි කියවට අහේතුක සිත් කියලා. ඉතිරි 71 හේතු සහිත බැවින් සහේතුක සිත්ය. මේ කියන්නේ අර සිත් 89 ක්‍රමයට
අපි දීර්ඝ ක්‍රමයට කියනවා නම් ඉතුරු සිත් 103 සහේතුක සිත්. 18ක් අහේතුකයි 103ක් සහේතුකයි. ඊට පස්සේ ලෝභ දේශ මෝහ කියලා කියන්නේ අකුසල හේතු. මුලිනුත් මතක් කරා මේවා අකුසල හේතු. අකුසල් සිත් වලයි මේවා යෙදෙන්නේ. එතකොට මේ ත්‍රි හේතුක අකුසල් සිත් නැහැ. හේතු තුනක් තිබ්බට ත්‍රි හේතුක අකුසල් සිත් නැහැ. බලන්න අපි ලෝභ මූල සිත් ගත්තොත් හේතු දෙකයි යෙදෙන්නේ. ලෝභය සහ මෝහය. ඊට දේශ මූල සිත් ගත්තොත් දේශය සහ මෝහය. මෝහ මූල සිත් ගත්තොත් මෝහය පමණයි. ඒ නිසා අකුසල හේතු තුනම එක සිතක යෙදෙන්නේ නැහැ. උපරිම දෙකයි යෙදෙන්නේ. ඒකට අකුසල් වල දි හේතුක සිත් තියෙනවා. ඊට පස්සේ මෝහේ පමණක් යෙදෙන සිත් ඒක හේතුක සිත්. ඊට පස්සේ අලෝභාදී හේතු තුන කුසල හේතුද වෙයි. මේ අලෝභාදී හේතු තුනට කුසල හේතු කියලාත් කියනවා. ඊට පස්සේ කුසල් නොවන හේතු. එහෙම නැත්නම් අපි කුසල් අකුසල් නොවන හේතු කියලාත් කියනවා. ඒවට අපි කෙටි නම කියන්නේ අව්‍යාකෘත හේතු කියලා. අව්‍යාකෘත හේතු. ඒකට ලෝභ මේ අලෝභ දේශ මොහ කියන තුන කුසල් හේතුත් වෙනවා. අව්‍යාකෘත හේතුත් වෙනවා. කුසල් හිත්වල යෙදෙන මේ හේතු තුනට කුසල් හේතු කියලා කියනවා. කුසල් සිත්වල යෙදෙනකොට ඒවා කුසල හේතු. ඊට පස්සේ අව්‍යාකෘත සිත් කියලා කොටසක් තියෙනවා. අව්‍යාකෘත සිත් හැටියට ගන්න විපාක සහ ක්‍රියාසිත. විපාක සහ ක්‍රියාසිත වලට අපි කියනවා අව්‍යාකෘත සිත් කියලා. එතකොට මෙන්න මේ විපාක සහ ක්‍රියාසිත වල මේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු යෙදෙනකොට අපි හේතු වලට කියන්නේ අව්‍යාකෘත හේතු කියලා. අව්‍යාකෘත හේතු. දැන් මේ සිත් වලින් විපාක ඇති කරන්නේ නැහෙනි. විපාක සිත් කියලා කියන්නේ කර්මයක විපාක විදිහට ලැබෙන සිත්. ක්‍රියාසිත කියන්නේ ක්‍රියාව පමණක් සම්පූර්ණ කිරීම වශයෙන් පහළ වෙන සිත්. ඒකට මෙන්න මේ අව්‍යාකෘත සිත් වල පහළ වෙන හේතු වලට කියනවා මේ අලෝභ, අද්වේෂ, අමෝහ වලට අව්‍යාකෘත හේතු කියලා. එතකොට දැන් මේ කුසල හේතු එහෙම නැත්නම් අපි අව්‍යාකෘත හේතු ගත්තොත් මේ තුනම එකට පහළ වෙන්න පුළුවන් එක සිතක. නැත්නම් ත්‍රි හේතුක සිත් තියෙනවා. මේ කුසල අව්‍යාකෘත හේතු සම්බන්ධයෙන් යෙදෙන ත්‍රි හේතුක සිත් තියෙනවා. එතකොට අලෝභ, අද්වේෂ, අමෝහ කියන තුනම යෙදෙනවා. ඒ හේතු තුනම යෙදෙන නිසා අපි කියනවා ත්‍රි හේතුක කියලා. ඊට පස්සේ අමෝහේ නැතුව අලෝභ, අද්වේෂ කියන හේතු දෙකත් එක්කත් සිත් පහළ වෙනවා. ඒවට අපි කියන ද්වි හේතුක සිත් කියලා. එතකොට කුසල අව්‍යාකෘත හේතු එකක් පමණක් පහළ වෙන සිත් නැහැ. ඒකට මේ කුසල අව්‍යාකෘත ඒක හේතුක සිත් නැහැ කියන එක තමයි මේකෙ මේ පැහැදිලි කරන්නේ. අලෝභාදීන්ගෙන් එකක් පමණක් ලැබෙන සිතක් නැත කියන්නේ ඒකයි. හැබැයි අකුසල් වලදී තිබුණා. ඒක හේතුක සිත් දෙකක් තිබුණා නේද? ද්වි හේතුක සිත් 10ක් තිබුණා. නමුත් කුසල පක්ෂයේදී ත්‍රි හේතුක සිත් තියෙනවා, ද්වි හේතුක සිත් තියෙනවා, ඒක හේතුක සිත් නැහැ. එතකොට බලන්න මෙතන පැහැදිලි කරනවා මෝහ මූල සිත් දෙක මෝහේ නැමැති එකම හේතුවක් ඇති බැවින් ඒක හේතුක සිත්. අපි සමස්තයක් විදිහට සිත් අරගෙන මේ හේතු වලට බෙදලා බැලුවොත් මෝහ මූල සිත් දෙක ඒක හේතුක සිත්. ඉතිරි අකුසල් සිත් 10 ඊට පස්සේ ඥාන විප්‍රයුක්ත කාමාවචර ශෝභන සිත් 12 යන සිත් 22 ද්වි හේතුක සිත්. ඒ 22 ද්වි හේතුක සිත් හේතු දෙකක් පමණයි යෙදෙන්නේ. අකුසල් සිත් 10ේදී අකුසල හේතු දෙකක් යෙදෙනවා. ඊට පස්සේ මේ ඥාන විප්‍රයුක්ත කාමාවචර ශෝභන සිත් 12ේදී කුසල හේතු දෙකක් යෙදෙනවා. එහෙම නැත්නම් අපි ක්‍රියාසිත වලදී අව්‍යාකෘත හේතු දෙකක්, විපාක සිත් වලදී අව්‍යාකෘත හේතු දෙකක්. ඊට පස්සේ ඉතිරි සිත් 47 ත්‍රි හේතුක සිත්ය. මේ හැර කෙටි ක්‍රමයෙන් ගත්තාම ඉතුරු සිත් 45
7 ත්‍රි හේතුක සිත්. දීර්ඝ ක්‍රමයෙන් ගන්නවා නම් ඊතුරු සිත් 79 ත්‍රි හේතුක සිත්. හොඳයි. ඊට පස්සේ මේ පාඩමට අදාළ ප්‍රශ්න තියෙනවා 4ක් අපි බලමු. ප්‍රශ්නේ පළවෙනි එක ලෝභාදීන්ට හේතු යන නාමයේ ව්‍යවහාර කරන්නේ කුමක් නිසාද? 2 අමෝහය කියනුවේ කුමකටද? ඊට 3 ද්වි හේතුක සිත්වල ඇති හේතු කවරහුද? 4 ත්‍රි හේතුක සිත්වල ඇති හේතු කවරහුද? දැන් මේ ප්‍රශ්න 4ටත් පිළිතුරු ලියන්න. එතකොට අපි ඊළඟට තියෙන්නේ කෘත්‍ය සංග්‍රහය කියන පාඩම. අපි ඒක ඊළඟ දවසේ කරන්නේ. මේ පාඩම ඉතාම වටින පාඩමක්. මේ කෘත්‍ය සංග්‍රහය කියන පාඩම. සිත් 121ම කෘත්‍ය 14කට බෙදලා දක්වනවා. ඉතින් මේක බොහොම වටිනා පාඩමක්. අපි ඒක ඊළඟ දවසේ කරනවා. අපි පිරිසට ඊට කලින් ඊට අදාළ වගුවකුත් අපි ලබලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඒක ඊළඟ දවසේ පාඩම ගැන සාකච්ඡා කරමු. හොඳයි. එහෙමනම් අපි අද අභිධර්මයේ මෙතකින් අවසන් කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ පාලි පාඩම. එදා අපි දුන්නා අග්ගි ශබ්දයේ විදිහට වර්ණගන්න ශබ්ද කීපයක්. බලමු ඒ ටික මුලින්ම. ඉසි ඍෂියා. එහෙම නැත්නම් අපි කියනවා තාපසයා කියලා. එතකොට බලන්න ඒක වර්ණගීම තේරුම තමන්ට බලා ගන්න පුළුවන්. ඉසි ඉසි ඉසයෝ ඉසින් ඉසි ඉසයෝ ඉසිනා ඉසිබි ඉසිහි ඉසිනෝ ඉසිස් ඉසිනං ඉසිනා ඉසිම්හා ඉසිස්මා ඉසිබි ඉසිහි. ඊට පස්සේ චට්ටි භක්තිය. ඉසිනෝ ඉසිස් ඉසිනං ඉසිම්හි ඉසිස්මින් ඉසිසු ඉසිසු ඉසිනා ඉසිබි ඉසිහි ඉසි ඉසි ඉසයෝ. ඊළඟට මණි මණික. මණි මණී මනයෝ මණින් මණී මනයෝ මණිනා මණීබි මණීහි මණිනෝ මනිස්ස මණීනං මණිනා මණිම්හා මනිස්මා මණීබි මණීහි. ඊට මණිනෝ මනිස්ස මණීනං මණිම්හි මනිස්මින් මනිසු මනීසු මණිනා මණීබි මණීහි මණි මණී මනයෝ. ඊට පස්සේ ගිරි පර්වතේ. ගිරි ගිරී ගිරයෝ ගිරින් ගිරී ගිරයෝ ගිරිනා ගිරීබි ගිරීහි ගිරිනෝ ගිරිස්ස ගිරීනං ගිරිනා ගිරිම්හා ගිරිස්මා ගිරීබි ගිරීහි ගිරිනෝ ගිරිස්ස ගිරීනං ගිරිම්හි ගිරිස්මින් ගිරිසු ගිරීසු ගිරිනා ගිරීබි ගිරීහි ගිරි ගිරී ගිරයෝ. කවි පණ්ඩිතයා. කවි කවී කවයෝ කවින් කවී කවයෝ කවිනා කවීබි කවීහි කවිනෝ කවිස්ස කවීනං කවිනා කවිම්හා කවිස්මා කවීබි කවීහි කවිනෝ කවිස්ස කවීනං කවිම්හි කවිස්මින් කවිසු කවීසු කවිනා කවීබි කවීහි කවි කවී කවයෝ. ඊට පස්සේ අතිථි ආගන්තුකයා. අතිථි අතිථි අතිථයෝ අතිථින් අතිථි අතිථයෝ අතිථිනා අතිථිබි අතිථිහි අතිථිනෝ අතිථිස්ස අතිථිනං අතිථිනා අතිථිම්හා අතිථිස්මා අතිථිබි අතිථිහි අතිථිනෝ අතිථිස්ස අතිථිනං අතිථිම්හි අතිථිස්මින් අතිථිසු අතිථිසු අතිථිනා අතිථිබි අතිථිහි අතිථි අතිථි අතිථයෝ. බහුපති රජු. එතකොට අපිට බහුපාල කියලත් කලින් ආවනි වචනයක් රජතුමාට. දැන් බහුපති කියලත් එනවා. ඒ විදිහට එකම අර්ථයට පාලි වචන කිහිපයක් පාලි භාෂාවේ තියෙනවා. බහුපති බහුපති බහුපතයෝ බහුපතින් බහුපති බහුපතයෝ බහුපතිනා බහුපතිබි බහුපතිහි බහුපතිනෝ බහුපතිස්ස බහුපතිනං බහුපතිනා බහුපතිම්හා බහුපතිස්මා බහුපතිබි බහුපතිහි.
ඊළඟට බහුපතිනෝ බහුපතිස්ස බහුපතිනං බහුපතිම්හි බහුපතිස්මින් බහුපතිසු බහුපතිසු බහුපතිනා බහුපතිභි බහුපතිහි බහුපති බහුපති බහුපතයෝ. ඊට පස්සේ සාරතිහි රතාචාර්යා කියන්නේ රතේ පදවන්න. අපි කියන්නේ රියදුරා කියලා. එතකොට සාරතිහි සාරතිහි සාරතයෝ සාරතිහිං සාරතිහි සාරතයෝ සාරතිහිනා සාරතිහිබි සාරතිහිහි සාරතිහිනෝ සාරතිහිස්ස සාරතිහිනං සාරතිහිනා සාරතිහිම්හා සාරතිහිස්මා සාරතිහිබි සාරතිහිහි. ඊට පස්සේ චට්ටි සාරතිහිනෝ සාරතිහිස්ස සාරතිහිනං සාරතිහිම්හි සාරතිහිස්මින් සාරතිසු සාරතිහිසු සාරතිහිනා සාරතිහිබි සාරතිහිහි සාරතිහි සාරතිහි සාරතයෝ. හොඳයි. ඊට පස්සේ අභ්‍යාසයේ පහත දී ඇති පාලි වාක්‍ය සිංහලට නගන්න. පළවෙනි එක මුනි හීයෝ බහෝහි ඉසීහි සද්ධින් බුද්ධං පස්සිතුන් හිමවන්තං ගච්ඡිහි. මුනි භික්ෂුව හීයෝ ඊයේ බහෝහි ඉසීහි සද්ධින් බොහෝ ඍෂීන් සමග බුද්ධං පස්සිතුන් බුදුරජාණන් වහන්සේ බැලීමට හිමවන්තං හිමාලයට ගච්ඡි වැඩම කළේය. අපි භික්ෂුව නිසා වැඩම කළේය කියනවා. නැත්නම් ගියේ කියලා කියන්නත් පුළුවන්. ඊළඟට 2 පුබ්බේ සාරදෝ නාම ඉසි බහෝහි ඉසීහි සද්ධින් ගිරිම්හි වසි. පුබ්බේ පෙර සාරදෝ නාම ඉසි සාරද නම් ඍෂියා බහෝහි ඉසීහි සද්ධින් බොහෝ ඍෂීන් සමග ගිරිම්හි පර්වතේහි වසි වාසය කළේහ. කියන්නේ පෙර කාලේ කතාවක් මේ කියන්නේ. පෙර සාරද කියලා ඍෂි කෙනෙක් හිටියා. මේ ඍෂිවරයා තවත් බොහෝ ඍෂීන් එක්ක පර්වතයක් උඩ තමයි හිටියේ. ඒකයි අර්ථය. අර 3 බහූපතිස්ස මහග්ගං මනින් පස්සිතුම් බහෝ මනුස්සා රාජගේහං ආගච්ඡින්සු. බහූපතිස්ස රජුගේ මහග්ගං මනින් බොහෝ වටිනා මණික කියන්නේ මහා නර්ග මණික කියලා. ඊට පස්සිතුම් බැලීමට බහෝ මනුස්සා බොහෝ මිනිස්සු රාජගේහං රජගෙදරට ආගච්ඡින්සු ආවාහ. ඊට 4 කවිච අතිථිනා සද්ධින් බුද්ධං පස්සිතුම් හිමවන්තං අගමි. කවිච පණ්ඩිතයාද අතිථිනා සද්ධින් ආගන්තුකයා සමග බුද්ධං පස්සිතුම් බුදුරජාණන් වහන්සේ බැලීමට හිමවන්තං හිමාලයට අගමි ගියේය. ගමි අගමි කියලා අපි වරණංගව මතක ඇති. 5 අතීතෙහි ඉසින් පස්සිතුන් ගිරින් ගච්ඡන්තෝ අන්තරාමග්ගේ මහග්ගං මනින් පස්සි. අතීතෙහි ආගන්තුකයා ඉසින් පස්සිතුන් ඍෂියා බැලීමට ගිරින් ගච්ඡන්තෝ පර්වතයට යනුයේ අන්තරාමග්ගේ අතර මාර්ගයේහි කියන්නේ අතරමඟදී මහග්ගම් මනින් බොහෝ වටිනා මණිකක් පස්සි දැක්කේය. 6 සාරතිහි මග්ගේ ගච්ඡන්තෝ අන්තරාමග්ගේ මහන්තං අග්ගින් දිස්වා භායිත්වා පුන ආගච්ඡෙහි. රතාචාර්යා සාරතිහි රතාචාර්යා මග්ගේ ගච්ඡන්තෝ මාර්ගෙහි යනුයේ අන්තරා මග්ගේ අතර මාර්ගෙහි තන් අතර මඟ මහන්තං අග්ගින් දිස්වා මහත් ගින්නක් දැක. ඒ කියන්නේ විශාල ගින්නක් දැකලා බහයිත්වා බියවි පුන නැවත ආගච්ඡි ආවේය. ඊට පස්සේ 7 ත්වං හීයෝ සාරතිහිනාච අතිතිහිනාච සද්ධින් කුහින් ගච්ඡෝ. ප්‍රශ්නයක්. ත්වන් නුඹ හීයෝ ඊයේ සාරතිහිනාච රතාචාර්යාද අතිතිනාච ආගන්තුකයාද සද්ධින් සමග කුහින් ගච්ඡෝ කොහේ ගියේහිද. 8 තුම්හේ බහුපතිනෝ මනිස්ස ආලෝකම් පස්සිත්තහ
तुम्हे නුබලා බොහෝපතිනෝ මනිස්ස රජුගේ මැණිකේ ආලෝකං එළිය පස්සිත්ත දැක්කෙහුද? ප්‍රශ්නය. 9. අහං මයිහං මිත්තේහි සද්ධින් පාලි භාසං උග්ගන් හිතුන් කවිස්ස ගේහං අගච්චින්. අහම් මම මයිහම් මිත්තේහි සද්දින් මගේ මිතුරන් සමග පාලි භාසං උග්ගන් හිතුම් පාලි භාෂාව ඉගෙන ගැන්මට කවිස්ස ගේහං පණ්ඩිතයාගේ ගෙදරට අගච්චින් ගියමි. 10. ලංකායන් රත්නපුර නාම පදේසේ බහෝ මනයෝ භවಂತಿ. ලංකායන් කියන්නේ ලංකාවෙහි කියන එක සත්ත්වී භක්ති ඒකවචනේ. ලංකායන් ලංකාවෙහි රත්නපුර නාම පදේසේ රත්නපුර නම් ප්‍රදේශයේහි බහෝ මනයෝ බොහෝ මැණික් භවಂತಿ වෙත් කියන්නේ තියෙනවා කියන එක. හොඳයි ඔය විදිහට ලියලා තියෙනවා නම් තමන් හරි දාගන්න. ඊට පස්සේ අභ්‍යාසය. අපි ඊළඟ සතියේ වැඩසටහන කරන්න නැහැ නිසා අපි අභ්‍යාසයට වර්ණම් වණ්ඩ ශබ්ද වැඩිපුර ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. බලන්න පහත දී ඇති ශබ්ද අග්ගි ශබ්දයෙන් වර්ණ ගන්න. අහි සර්පය, අසි කඩුව, දීපි දිවියා, රවි හිරු. රවි හිරු කියන්නේ ඉර කියන එක. කොච්චි කියන්නේ කුස. එහෙම නැත්නම් අපි කියන්නේ බඩ කියලා. ඊට පස්සේ ජල නිදි කියන්නේ මුහුද. ඊට පස්සේ නිදි නිධානය. ව්‍යාධි රෝගය. ඥාති නෑයා. යට්ටි සැර යටි නැත්නම් හැරමිටිය. මේ ටිකත් අග්ගි ශබ්දයේ විදිහට වර්ණම් වන්න ඕනි. ඊට පස්සේ ඒව වර්ණම් වට පස්සේ මෙන්න මේ වාක්‍ය ටික පාලියට මේ සිංහලයට පරිවර්තනය කරන්න පුළුවන්. බලන්න පළවෙනි වාක්‍යය. අහි අජ්ජ පාතෝ ඒව අධිපතිනෝ හත්තංච පතිනෝ පාදංච දසි. 2. බහූපති චෝරේ ගහෙත්වා අසිනා තේසං හත්තේච පාදේච චින්දි. 3. දීපයෝ රත්තියං ගාමේසු චරිත්වා මනුස්සානං ගෝනේච අජේච වරාහේච ගහෙත්වා මාරෙත්වා කහදින්සු. 4. ඒකදා සත්ත රවයෝ පාතු භවින්සු. 5. දීපි අත්තනෝ හත්තේන අහිනෝ කොච්චින් පහරි. 6. හීයෝ මයං අම්හාකං ඥාතිහි සද්ධින් ජලනිධින් ගන්ත්වා තත්ත අකීලිම්හා. 7. අම්හාකම් බෝධි සත්තස්ස චත්තාරෝ මහා නිධයෝ අහේසුන්. 8. ව්‍යාධයෝ මනුස්සේ පීලෙන්ති. 9. මුනි අත්තනෝ ඥාතීනං උත්තමෝ හෝති. 10. අහම් පාතෝ මයිහං කම්මකාරස්ස යට්ටිහින් අදදින්. හොඳයි මේ වාක්‍යවල තියෙන අමුතු වචන බලමු අපි. සත්ත කියලා කියන්නේ සතක් කියන එක. හත කියන එක. චත්තාරෝ කියන්නේ සතරක්. පාතු භවින්සු කියලා කියන්නේ පහළ වූහ කියන එක. උත්තමෝ කියලා කියන්නේ උත්තමයෙක්. අත්තනෝ කියන්නේ තමාගේ කියන අර්ථයේ පදේ. හොඳයි. එතකොට ওই වාක්‍ය ටික සිංහලයට පරිවර්තනය කරන්න. අපි ඊළඟ දවසේ බලමු. ප්‍රශ්නෝත්තර සාකච්ඡා විදි හරි වැරදි. හොඳයි. එහෙමනම් අපි අදට නියමිත පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. එතකොට අපි අද අභිධර්මයේ ඉගෙන ගැනීම තුළින් సంతాනික කුසල් සිතිවිලි ජනිත කරගන්න යෙදුණා. පාලි පාඩම් ඉගෙන ගැනීම තුළිනුත් సంతాනික කුසල් සිතිවිලි ජනිත කරගන්න යෙදුණා. මේ කුසල් සිතිවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් මේ ධර්මයන් දැනගන්න ලැබේවා. ඒ සඳහා විවේක පසුබිම විවේක පරිසර නිරන්තරයෙන්ම ලැබේවා.
ඒ සඳහා සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ උදව්පකාර ලැබේවා. දිව්‍යතා මණ්ඩලයේ ධාර්මික දේව ආරක්ෂාව ලැබේවා. සෑම සියලු දෙනාටම ප්‍රාර්ථනා පරිදි උතුම් බෝධිඥානයකින් නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතුපනිෂ්ඨේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්මයන් අපිට කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත් ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් බුද්ධ ශාසනය වෙනුවෙන් කාලී ධනය ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලන් බවින් පසු වුණ හැම දෙනාටමත් ඒ වගේම මේ වැඩසටහන සම්බන්ධයෙන් වෙහෙස මහන්සි වෙන විකාශනය කිරීම සම්බන්ධයෙන් ඒ කටයුතු කරන අපේ කැලුම් මහත්මයා ප්‍රධාන සත්පුරුෂ දරුවන්ටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ජීවිතයට ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. උතුම් නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයත් මේ පින් දැක බලා ගනිත්වා. සතුටින් සාදරයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා. තම තමන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කර ගනිත්වා. බුද්ධ ශාසනය බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි දිව්‍යතා මණ්ඩලයටත් පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තුෙන් පසුවන ඥාති බන්ධ හිතයිශීනුත් මේ පින් දැක බලා ගනිත්වා. මේ පින් අනුමෝදන් වෙත්වා. තම තමන්ගේ පරලෝ ජීවිත සපවත් කර ගනිත්වා. කෙලවර නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම අප හැම දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපනිෂ්ඨේ වේවා කියන මේ අදහස ප්‍රාර්ථනාව හිතේ ඇති කරගෙන මේ ගාථාව කියමින් මං කියවට පසු කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා. සාදු සාදු. තුන්ලොවක් සනසා වදාළ ශාන්තිනායක අමාමෑණී සම්්‍යක් සම්මා සම්බුදු දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ මේ මහා කාරුණික සම්මා සම්බුදු ශාසනය පිහිටාධාර කරගෙන ගෝර කටුක වූ සංසාර සාගරයෙන් එතර වීම පිණිස වෙරදරන්නා වූ සත්පුරුෂ දනන් හට ඒ සංසාර සාගරයෙන් එතර වීමට සද්ධර්ම පහුරක් නිර්මාණය කර දීම වෙනුවෙන් තනා දීම වෙනුවෙන් අපට මේ නිවැරදි පිරිසුදු අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න වූ මේ ධර්මය මනවින් පද නිරුක්ති අර්ථ සහිතවම විග්‍රහ කර දෙමින් විභජනය කර දෙමින් පැහැදිලි කර දෙමින් කියා දෙන්නා වූ අපේ ගෞරවනීය ගුරු දේවෝත්තමයන් වහන්සේට අපේ උත්තමංග නමස්කාර පූර්වක ස්තුතිය අපි මේ මොහොතේදී පුද කර සිටින්නට අවශ්‍ය වෙනවා. සෑම සිළු දෙනා වෙතම බොහෝමත්ම අනුකම්පාවෙන් වැඩසටහන් 34ක් පුරාවට සතර පරමාර්ථයන් අතරින් ප්‍රධාන පරමාර්ථ දෙකක් වූ චිත්ත කාණ්ඩයත් චෛතසික කාණ්ඩයත් සාකච්ඡා කර අවසන් කළ මේ 34 වැනි පෞරාණික ථේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩපිළිවෙලේ අභිධර්ම පාඩමයි මේ අවසන් වන්නට යෙදෙන්නේ. මේ තාක් වැඩසටහන් මාලාවට YouTube channel ඔස්සේ හෝ එසේමත් නැත්නම් Zoom යෙදවීම ඔස්සේ සජීවීව හෝ සහ සම්බන්ධ වෙමින් මේ උතුම් ධර්මය ගැන කියාගත්තා වූ ඔබ අප සෑම සිළු දෙනාමත් ඔබ අප විසින් මේ ධර්මය අසන ශ්‍රවණය කරන අවස්ථාවලදී අප සමග සහ සම්බන්ධ වෙමින් මේ ධර්මය ගැන කියා ගන්නා වූ සත්පුරුෂ දෙවි දේවතා සමූහයා විසිනුත් ජනිත කරගත්තා වූ සකල විපුල කුසල සම්භාර ශක්තියම අපි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමු. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ පිණිස
මේ බොහෝ දෙනාට හිතසුව පිණිස සිද්ධ කරන්නා වූ මේ උදාාරතර සද්ධර්ම චාරිකාව බොහෝ කාලයක් පැවැත්වීම උදෙසම ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ උදාාරතර පුණ්‍යානුභාවය හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ උදාාරතර ධර්ම ඉගෙන ගන්නට මහත් ඕනෑකමකින් කල් වේලා ඇතුවම සූදානම්ම සහ සම්බන්ධ වන්නා වූ ඔබ අප සෑම සියලු දෙනාටමත් මේ උදාාරතර පින්කම සංසාර දුකින් එතර වීම පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එසේනම් අද දවසට නියමිතව තිබූ ඒ අභිධර්ම පුහුණුවත් පාලි භාෂා පුහුණුවත් නිල වශයෙන් අවසන් කරන්නටයි අපේ බලාපොරොත්තුව. මින් අනතුරුව සජීවී වැඩසටහනට සහභාගී වන පිරිස සඳහා අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරනවා. 35 වෙනි අභිධර්ම පාඩම සිද්ධ කෙරෙන්නේ තව දෙසතියකින් ඒ කියන්නේ 20 වැනි පෙබරවාරි 2021 පෙබරවාරි මාස 20 වැනි සෙනසුරාදා දිනේ. එතෙක් ඔබට පුළුවන් මේ තාක් සාකච්ඡා කරන්නට යෙදුණු ඒ පාඩම් 34 මුල සිට නැවත අධ්‍යයනය කරමින් විශේෂයෙන් චිත්ත කාණ්ඩය පිළිබඳවත් චෛතසික ටික පිළිබඳවත් චෛතසික සංප්‍රයෝග වන ආකාරය පිළිබඳවත් නැවත විමසා Tamanගේ මතකය තහවුරු කර ගැනීමට මක් නිසාද මීළඟ පාඩම 35 වෙනි පාඩම අතිශයින්ම වැදගත් අතිශයින්ම වටිනා පාඩමක් වන බැවින් ඒ නිසාවෙන් ඒ සඳහා සූදානම් වන්නටත් ආරාධනා කරමින් සිහිපත් කරමින් අද දවසට 34 වැනි අභිධර්ම පාඩමෙන් ඔබෙන් සමුගෙන යනටයි මගේ මේ සූදානම. වැඩසටහන අවසන් කිරීම සඳහා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ කමා කරගනිමින් අප විසින් සිද්ධ කරගන්නට යෙදුනා වූ මේ පුණ්‍ය සම්භාරය ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් කරමින් ස්වාමීන් වහන්සේ මේ ලෝක ශාසනය වෙනුවෙන් සිද්ධ කරන්නා වූ මේ අචින්තනීය කුසල සම්භාරය අපිත් අනුමෝදන් වෙමින් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කරමු. සියලු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ස්වාමීන් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වන්න. අවසරයි ස්වාමීන්. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතං පුඤ්ඤං මහිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං සාදු ඕකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං සුපත් වේවා